හරි අද දවසේ වැඩේ ආරම්භ කරමු. අද සෑහෙන වෙලාවක් ගියා මේක සම්බන්ධ වෙන්න. හරි අද දවසේ අපි පළවෙනි වැඩේ විදියට ආරම්භ කරමු අන්තිමටම අතර කරපු කුලක ටික. හරි කුලක පාඩමේ අන්තිමටම කරන්න කිව්ව හෝම්වර්ක් එකක් තිබ්බා. එතනින් වැඩේ ආරම්භ කරමු මම ඉස්සෙල්ලා. හරි ඒක ඉවර කරලා අද දවස් තුල කොටස් වෙනද බෝල ආරම්භ කරමු. හරි අපි දැන් කතා කරා 24යි 2 අභ්‍යාස මාලාවේ පළවෙනි ගණන් 2 මම යන්නම් තුන්වෙනි ගානට එහුණා. හරිනේ? තාමත් ගැටලුවක් තියෙනවද? හරියට එන්නේ නැද්ද? හිර වෙනවද ආපහු තාමත්? මොකද තත්ත්වය එනවනේ? හරි 24යි 2 අභ්‍යාස මාලාවේ තුන්වෙනි ගැටලුවට යමු. ප්‍රශ්න අංක 3. හරි ප්‍රශ්න අංක 3 එහෙමනම් කියනවා අපිට මෙන්න මෙහෙම කතාවක් සීග්‍රයේ නැරඹීමට පැමිණි විදේශීය සංචාරක කණ්ඩායමක සිටින සංචාරකයන්ට කතා කළ හැකි භාෂා පිළිබඳවයි මේ දීලා තියෙන්නේ. හරි ඒ අනුව භාෂා වර්ග 3ක් ගැන කියනවා ඉංග්‍රීසි ප්‍රංශ ඒත් එක්කම ජර්මන්. හරි වෙන්න උපසටහන සම්පූර්ණ කළායි දීලා තියෙන්නේ අපිට. ඒ ආශ්‍රිත ප්‍රශ්න ටිකට උත්තර දෙන්නයි දැන් අපිට තියෙන්නේ. භාෂා ආකාර 3ක් ගැන කියනවා ඉංග්‍රීසි භාෂාව ගැන ඒත් එක්කම ප්‍රංශ භාෂාව ගැන ඒත් එක්කම ජර්මන් භාෂාව ගැන. හරි භාෂා ආකාර 3 විදියක් ගැන කියනවා. තොරතුරු ටික ලකුණු කරලායි තියෙන්නේ. හරි මුලින්ම කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ හැකි සංඛ්‍යාව කොච්චරද කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ හැකි පිරිස කොච්චරද කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි පමණක් එහෙම මොකුත් කියලා නැහැ. ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් කට්ටිය ගැනයි කියන්නේ. ඒතකොට ඉංග්‍රීසි භාෂාව කියන සියල්ලම ඇතුළත් වෙන්න ඕනේ. ඉංග්‍රීසි විතරක් පුළුවන් වෙන කට්ටිය එහෙම කියලා එකක් නැහැ. එහෙමනම් මම කැමතියි ඔයාලා මේ උත්තරේ ගන්න විදිය පෙන්වනවා 5යි 4යි 3යි 2යි. ඒ අනුව අපිට එනවලු 14ක්. හරිනේ? ඔන්න රෝමාංක 1. ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හැකි පිරිස. අංක 2 ජර්මන් භාෂාව කතා කළ හැකි පිරිස 12ක් නම්. ඒ කියන්නේ ජර්මන් භාෂාව කතා කරන්න පුළුවන් හැකි පිරිස 12ක් නම්. එහෙනම් ඒ රවුම ඇතුලේ නිරූපණය වෙන්න ඕන මුළු පිරිස 12යි. එහෙමනම් දැනට මෙතන 2යි මෙතන 2යි මෙතන 3යි. එහෙනම් 7යි මෙතන අදිපාඩුව එහෙමනම් අන්න 5ක් වෙන්න ඕන. අහන්නේ මොකක්ද? ප්‍රංශ හා ජර්මන් දෙක විතරක්. ඒ කියන්නේ භාෂා දෙක විතරක්. ඒ කියන්නේ මේ 5 දෙනා ගැන. එහෙනම් උත්තරේ 5යි. රෝමාංක 3 රූපයේ අඳුරු කර ඇති ප්‍රදේශය. ඒ කියන්නේ මෙන්න මේ කට්ටිය ගැන. මේ 4 නිරූපණය වෙලා තියෙන කට්ටිය ගැන. එහෙනම් මේ කියන අඳුරු කරපු කොටසින් නිරූපණය වන සංචාරකයන්ගේ භාෂා හැකියාව පිළිබඳ වචන. එහෙනම් ඒගොල්ලෝ ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාවයි ප්‍රංශ භාෂාවයි යන භාෂා දෙක පමණක් කතා කරන්න පුළුවන්. එහෙමනම් ඉංග්‍රීසි හා ප්‍රංශ යන භාෂා පමණක් කතා කළ හැකි අය. එහෙම නැත්නම් කියන්න පුළුවන් ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාව කතා කිරීමට හැකි නමුත් ජර්මන් භාෂාව කතා කිරීමට නොහැකි පිරිස. අර කාරණා දෙක පුළුවන් ජර්මන් භාෂාව බැහැ. ඒ කියන කාරණේ අංකණයකිනුත් දක්වන්නලු. එහෙනම් ඉංග්‍රීසි වලටත් ප්‍රංශ වලටත් පොදුයි. එහෙනම් E ඡේදනය F. නමුත් G එක නම් බැහැ.
ඊට අදාළ නැහැ. එහෙනම් අදාළ නැහැයි කියලා ප්‍රකාශ වෙන්නේ G dash වලින්. ඔන්න කුලක අංකණය. මේක නම් කට්ටියම වැරදි ඇති. හරි ගියපු අය ඉන්නවද? රෝමාංක 3 වැරදිලා ඇති ගොඩක් විට. හොඳයි. චරුත හරි. තිසුනි හරි. වැරදි. දෙකට එන්නේ 7 වෙන්න බෑ. නවෝදය 5 එන්න ඕනේ. ප්‍රංශ හා ජර්මන් පමණක් කතා කරන්න පුළුවන් කට්ටිය. හොඳයි. ඒෂාන වැඩේ හරි ගිහිල්ලා තියෙනවා. රෝමාංක 4 ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි සියලු දෙනා ඉංග්‍රීසි විස්තර විචාරකයා විසින්. ඒ කියන්නේ මෙන්න මේ කියන රවුමේ ඉන්න ඔක්කොමලා ඉංග්‍රීසි විචාරකයාට අනිත් කට්ටිය ඉතිරි අය ජර්මන් හා ප්‍රංශ භාෂා දෙකම කතා කළ හැකි විචාරකයෙක්ට බාර දෙනවලු. එහෙනම් මේ කියන රවුම හැර ඉතිරි කොටස ගැනයි කියන්නේ. ඒ කියන්නේ 10යි 5යි 2යි. ඒ කියන්නේ ඔක්කොම 17යි. 17යි අවසාන කාරණේට බලන්න කී දෙනෙක් මොන පළවෙනි කතාව සාර්ථකද කියලා. මොන පළවෙනි කාරණේ. නෑ අන්තිම එක ඔන්න දැන් සාචිකා වර්ධවා තේරුම් අරගෙන තියෙනවා. ඒක ප්‍රශ්නේ නැවත හොඳින් කියවලා බලන්න. ඔය අදහස් කරන එක නෙවෙයි ප්‍රශ්නේ තුලින් කියලා තියෙන්නේ. හරි. ඒගොල්ලෝ කියන්නේ නෑ ඉංග්‍රීසි හා නෑ ජර්මන් හා ප්‍රංශ භාෂාව පමණක් කතා කරන පිරිස එක විතරයි අර කියන විචාරකයා කතා කරන්නේ කියලා. එහෙම එකක් කියලා නෑ උතන. උතන කියලා තියෙන්නේ මොකක්ද? ඉංග්‍රීසි භාෂාව කතා කරන සියල්ලන් ඉංග්‍රීසි විචාරකයාත් එක්ක තියලා අනිත් සියල්ලන්ම යවනවා අර කියන භාෂා දෙක විතරක් කතා කරන්න පුළුවන් විචාරකයෙක් ගාවට. ඒ කියන්නේ ප්‍රංශ හා ජර්මන් පමණක් කතා කරන්න පුළුවන් විචාරකයෙක් ගාවට. එතකොට එයත් එක්ක මෙතන ඉන්න මේ දෙන්නට කතා කරන්නත් පුළුවන්. මේ 5 දෙනාට කතා කරන්නත් පුළුවන්. මේ 10 දෙනාට කතා කරන්නත් පුළුවන්. ඇයි පුළුවන්? මෙතන ඉන්න දෙක ඇවිල්ලා ජර්මන් විතරයි කතා කරන්න පුළුවන්. හැබැයි අර විචාරකයාට භාෂා දෙකක් පුළුවන්. ජර්මන් ප්‍රංශ දෙකම පුළුවන්. ඒතකොට මේ දෙන්නට පුළුවන් අර කියන විචාරකයාත් එක්ක කතා කරන්න. මොකද මෙයාට ජර්මන් විතරක් පුළුවන් වුණාට අර විචාරකයාට දෙකක් පුළුවන්. ජර්මනුත් පුළුවන් ප්‍රංශත් පුළුවන්. ඒකට අනිවාර්යෙන් එයාට කතා කරන්න පුළුවන්. මේ 5 දෙනාට කොහොමත් පුළුවන්. ඒගොල්ලන්ට භාෂා දෙකක් පුළුවන්. මෙතන ඉන්න 10 දෙනා ප්‍රංශ විතරයි පුළුවන්. ඒ වුණාට විචාරකයාට ප්‍රංශ ජර්මන් දෙකම පුළුවන්. එහෙනම් ඒගොල්ලන්ටත් කතා කරන්න පුළුවන්. හරිද? ආපහු සැරයක් උත්තරේ 5 දාපු පිරිසක් ඇති උතන චුට්ටක් කල්පනා කරලා බලන්න. දැන් තමාෂියම දාලා ඇති 5 කියන උත්තරේ. ඔව් එහෙම තමයි වෙලා ඇත්තේ. ඇයි මේ උත්තරේ ගන්න බැරි වෙන්නේ කියලා පොඩ්ඩක් ආපහු ප්‍රශ්නේ හොඳට කියවලා බලන්න. හරිද? 5 දාපු කට්ටිය තව ඇති. හරි තමාෂියක නෙවෙයි දාලා තියෙන්නේ හොඳයි. හරි වෙනුකේ සමහරක් විතර දාලා ඇති 5 කියන උත්තරේ. විශාල්ම මොකක්ද දාලා තියෙන උත්තරේ? නිවින්දි සමහරක් විතර දාලා ඇති 5 කියන උත්තරේ. හරි මෙන්න එහෙමනම් පිළිතුරු දෙක. හරිද? හරි මම යන්නම් ප්‍රශ්නාංක 10 ප්‍රශ්න 4ට 24.2. හරිද? මේ කුලක අංකනේ වෙනත් විදියකට දක්වනවා නම් අපිට G dash මුලට දාලා මේ කොටස දෙවෙනියට දාලා ලියන්නත් පුළුවන් ඕන. G dash ඡේදනය E ඡේදනය F එහෙම දක්වන්නත් පුළුවන් ඕනේ. හරිද? හරි ඊළඟට එහෙමනම් ප්‍රශ්නාංක 4 නැවතත් අපිට දක්වලා දීලා තියෙනවා වෙන රූප සටහන කොයි ආකාරයෙන් දෙන්නේ කියලා ප්‍රශ්න ටිකට උත්තර දෙන්න තමයි තියෙන්නේ.
A කියන්නේ ක්‍රිකට්, B කියන්නේ පාපන්දු, C කියන්නේ ඇවිල්ලා අත්පන්දු. හරි මේ දීලා තියෙන එක්තරා ක්‍රීඩා පාසලක ක්‍රීඩා පුහුණුව ලබන සෑම ශිෂ්‍යයෙක්ම ක්‍රිකට්, පාපන්දු හා අත්පන්දු යන ක්‍රීඩා එකකට හෝ කිහිපයකට සහභාගී වෙනවලු. එහෙමනම් අපිට කියනවා මෙම අය පිළිබඳ තොරතුරු වෙන් රූප සටහනේ දැක්වෙනවලු. හරිද? හරි මෙම අය පිළිබඳ තොරතුරු ඕන වෙන් රූප සටහනේ දැක්වෙනවලු. මුලින්ම අහනවා ක්‍රීඩා තුනම කරන පිරිස කොච්චරක් ඉන්නවද කියලා. හරිද? ක්‍රීඩා තුනම මොකක්ද එහෙමනම් ABC කියන තුන් දෙනාටම පොදු වූ තැන. A කියන කෙනාටත් B කියන කෙනාටත් C කියන කෙනාටත් ওই තුන් දෙනාටම පොදු වෙච්ච ප්‍රදේශය වෙන්නේ නම් 14. ඒක හරි. ඔන්න රෝමාංක 1. රෝමාංක 2 ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සහභාගී වන. ඒ කියන්නේ ක්‍රිකට් වලට විතරක් කියන්නේ Aට විතරක්. ඒ කියන්නේ 18 දෙනයි. ඒකත් මම හිතනවා අපේ කට්ටිය හරි ඇති කියලා. ඒක 18යි. හරිනේ? කවින්දි හරි. ඊළඟට ඔන්න කියනවා අඳුරු කළ ප්‍රදේශයෙන් දැක්වෙන කුමන ක්‍රීඩා කරන අයදයි සඳහන් කර ඒ කුලක අංකණයෙන්ද දක්වන්නලු. එතකොට මේ අඳුරු කරපු ප්‍රදේශය තුල ඉන්නේ මෙන්න මේ ටික. ඒ ටිකේ ඉන්නේ මේ කොටස A කියන රවුමට අයිති. මේ කියන කොටස C කියන රවුමටත් අයිති. හැබැයි B කියන රවුමට නම් අදාළ නැහැ. එහෙනම් කුලක අංකණයෙන් දක්වනවා නම් Aටත් අයිති Cටත් අයිති. ඒ දෙන්නටම පොදුයි. නමුත් මේ දෙන්නට අයිති වුණාට නමුත් Bට නම් අදාළ නැහැ. එහෙනම් B dash. Aටයි Cටයි පොදු. හැබැයි B කියන කුලකයට අයිති නැති. එහෙනම් B dash වෙන්න ඕනේ. අපි වචනේ නිරූපණය කරොත් මෙතන ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවක් කරන C කියලා කියන්නේ අත්පන්දු ක්‍රීඩාවක් කරන ඒ දෙක පමණක් කරන කට්ටිය. මොකද එතන ඉන්න කට්ටිය B කියන පාපන්දු ක්‍රීඩාව කරන්නේ නැහැද? එහෙමනම් Aටයි Cටයි පොදු Bට අදාළ නැහැ කියලා වචනෙන් විස්තර කරන්නේ. A කියන්නේ ක්‍රිකට්, C කියන්නේ අත්පන්දු. එහෙනම් ක්‍රිකට් හා අත්පන්දු යන ක්‍රීඩා දෙක පමණක් ක්‍රීඩා කරන අය. ක්‍රිකට් හා අත්පන්දු යන ක්‍රීඩා දෙක පමණක් ක්‍රීඩා කරන අය. ඔය තමයි එහෙමනම් මේ අඳුරු කරපු ප්‍රදේශය තුලින් නිරූපණය වෙන්නේ. හරිද? බලමු ඒ කතාව හරිද කියලා එහෙමනම්. හරිද ශනාලි මොකටද වෙන්නේ? හරි ජනිත වැඩේ හරි. ශස්නි හරි හොඳයි වැඩේ කළා තියෙනවා. හොඳයි. රෝමාංක 4 ඔන්න කියනවා අත්පන්දු ක්‍රීඩා කරන ඒ කියන්නේ C 25ක් ඔක්කොම ඉන්නවලු. එහෙමනම් අඳුරු කරපු ප්‍රදේශ මෙන්න මෙතන කීයක් ඉන්න ඕනද කියලා අහන්න. ඉතින් ඔක්කොම 25ක් වෙන්න දැනට ඉන්නේ 6යි 14යි 20යි. එහෙනම් ඉස්තැනට එන්න ඕනේ 5. එහෙනම් අඳුරු කරපු කොටසේ ඉන්නේ 5 දෙනා. මොකද බලන්නකෝ එතන කතාව වැඩි. එතන 5 දෙනා. හරි. ඔන්න 4 වෙනි ප්‍රශ්නේ. හරි. ඒකේ තරමුදයක් නැත.
හරි. යනම් ඊළඟ ප්‍රශ්නෙට එහෙමනම් ප්‍රශ්නාංක 2 3 4ත් හරි. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. හරි. ප්‍රශ්නාංක 5 කියනවා මෙන්න මෙහෙම දෙයක්. ගුරු පුහුණු විද්‍යාපීඨයක් සඳහා හරි. අපිට ඒකෙත් වෙන රූප සටහන ටිකක් වෙනස් එකක්. ඒකත් අපිට දීලා තියෙනවා. මේක විද්‍යා ඒත් එක්කම මේක ගණිතය මැදරවුමින් අදහස් කරන්නේ විෂයක් නෙවෙයි ඉංග්‍රීසි මාධ්‍ය කියලා. ඉංග්‍රීසි විෂය නෙවෙයි ඔය කියන හරි ඔය කියන පාඨමාලා කරන මාධ්‍ය ඉංග්‍රීසි වෙන්න පුළුවන් කියන එක. හරිද? ඊට අමතරව මේකේ මුලින්ම කියන ගැටලුව ආරම්භයේදීම ඔන්න කියනවා මෙන්න මෙහිම දෙයක්. ගුරු පුහුණු විද්‍යාපීඨයක් සඳහා එක් වර්ෂයකදී සිසුන් 400ක්. එහෙනම් මුළු කණ්ඩායම 400යි. ඔන්න වැදගත් තොරතුරක්. මුළු කණ්ඩායම 400යි. හරිද? එම පීඨයේ ඉගැන්වෙන ගණිතය විද්‍යාව හා ශාරීරික අධ්‍යාපනය විෂයන් 3ක් තියෙනවා. යන සෑම පාඨමාලාවක්ම සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍යයන් දෙකෙන්ම තියෙනවා. සිංහල මීඩියම් එකක් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් එකක් දෙකක් තියෙනවා. ඔය කියන පාඨමාලා තුනම. හරි? මුලින්ම කියන ඔන්න රෝමාංක 1ේදී තොරතුරු ටික ලකුණු කරන්නනේ තියෙන්නේ. විද්‍යා පාඨමාලාව හදාරන 140ක් ඉන්නවා. එහෙනම් ඒකේ මාජින් එක 140. ඒ 140 දෙනාගෙන් 100ක් සිංහල මාධ්‍ය පාඨමාලාවලු. ඒ කියන්නේ මේ 140න් 100ක් යන්න ඕනේ සිංහල මාධ්‍ය. ඉතින් අපි දන්නවා මේ 140 බෙදලා යන්න ඕනේ කොටස් දෙකකට. මෙතනට යන්නත් ඕනේ මෙතනට යන්නත් ඕනේ. හැබැයි මෙතන ඉන්නේ විද්‍යාව පාඨමාලාව හදාරන හැබැයි ඉංග්‍රීසි මාධ්‍ය ළමයි. එහෙනම් මේ කැලලෙන් එළිය තමයි අර කිව්ව සිංහල මාධ්‍ය ළමයි ටික ඉන්න ඕනේ. එහෙනම් එතන 100යි කියන්නේ මෙතන ළමයි 40ක් ඉන්න ඕනේ. එහෙමනේ. ඊළඟට 40ක් ඉංග්‍රීසි මාධ්‍යෙන් ගණිතය හදාරන 40ක් ඉන්නවා. එහෙනම් මෙතන ඉන්නත් ඕනේ 40ක්. හරිද? ඊළඟට 110ක් ඉංග්‍රීසි මාධ්‍යෙන් පාඨමාලා හදාරන. එහෙනම් 110 ඉන්න ඕනේ ඉංග්‍රීසි මාධ්‍ය රවුමේ මාජින් එකට. ඉතින් මෙතන 40 නම් 80යි. මෙතන ඉන්න ඕනේ 30යි. මෙතන ඉන්න ඕනේ 30යි. කාට හරි පුළුවනිද කියන්න මේ 30 දෙනා කියන්නේ කවුද කියලා? බලමු දක්ෂයෙක් ඉදීද කියලා. කවුද 30 කියන්නේ එහෙමනම්? පුළුවන් නම් කියන්නකෝ බලන්න. කවුද ඒ 30 කියන්නේ? ඒක කියවලා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වුණා නම් ගැටලුව ඇත්තටම තේරලා තියෙනවා. කවුද 30 කියන්නේ? පොඩ්ඩක් දුරට ඇවිල්ලා තියෙනවා. අන්න හරි. හොඳයි. හොඳයි. කට්ටිය වැඩේ අවබෝධ කරගෙන තියෙනවා. සතුටුයි. හරි. කෙනෙක් හිතනවා පාඨමාලාව හදාරන්නේ නැති කට්ටිය කියලා. එහෙම නෙවෙයි. අන්න හරි. මේ 30 දෙනා හදාරනවා. එතකොට තවත් සමහරක් කෙනෙක් හිතනවා ඒ 30 දෙනා ඇවිල්ලා ඉංග්‍රීසි පාඨමාලාව හදාරනවා කියලා. ඉංග්‍රීසි පමණක් මේ පාඨමාලාව හදාරනවා කියලා. අන්න එහෙමත් හිතනවා කවිෂා. ඒකත් වැරදි. ඉංග්‍රීසි පාඨමාලාවක් නැහැ ඕක ඇතුලේ. නැහැ. සචිනී අදහස් කරන දේ නෙවෙයි. චරිත උදාන අදහසක් ඉන්නවා. හොඳයි. හරි. ඔතන ඉංග්‍රීසි මාධ්‍ය කියන එකයි තියෙන්නේ. එතන තියෙන්නේ මීඩියම් එක විතරයි. මාධ්‍ය මොකක්ද කියන එකයි.
අන්න එතකොට එෂාන හිතනවා වෙනත් පාඨමාලා කියලා. හරි. එයත් භාගයක් දුරට තමයි එයා හදාarලා තියෙන්නේ කතාව. නිසල්මත් ඔන්න ළඟටම ඇවිත් තියෙනවා. හරි හොඳට අහගන්න. ඔය 30 දෙනා කියන්නේ මොකක්ද? නෑ නෙතංග වෙනත් කියන්නේ මොකක්ද කියන එක ඔතන දීලා තියෙනවා. හරි නිසුරි ඔන්න වැඩේ අල්ලගෙන තියෙනවා. හොඳයි. එයා හරි. හරි ඔය 30 දෙනා කියන්නේ මොකක්ද? ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාරන කෙනෙක් තමයි. හරි. හැබැයි මොකක් හදාරන කෙනෙක්ද? අන්න ඒකයි හිතන්න ඕනේ. ඉංග්‍රීසි මාධ්‍යෙන් මොකක්ද? විද්‍යාවද? නෑනේ. විද්‍යාව රවුමෙන් එළියේ ඉන්නේ. ගණිතයේද? නැහැනේ. ගණිතේ රවුමෙන් එළියේ ඉන්නේ. එහෙමනම් ඔය 30 දෙනා ඇවිල්ලා මොකක් කරන කට්ටියද? විද්‍යාවවත් ගණිතේවත් හදාරන්නේ නැහැ ඉංග්‍රීසි මාධ්‍යෙන්. එතකොට ඔයගොල්ලෝ ගාන මුලදී කියුවනම් ඕකේ තියෙනවා පාඨමාලා තුනක්. ගණිතේ පාඨමාලාව, විද්‍යා පාඨමාලාව සහ අන්න හරිය. ශාරීරික සෞඛ්‍ය කියන පාඨමාලාව. එහෙනම් ඔය 30 දෙනා ඇවිල්ලා මොකක් කරන කට්ටියද? ඉංග්‍රීසි මාධ්‍යෙන් සෞඛ්‍ය හදාරන කට්ටිය. එෂාන පැහැදිලිද? ඔය 30 දෙනා කියන්නේ එතකොට ඉංග්‍රීසි මාධ්‍යෙන් මොකක් හදාරන කෙනෙක්ද? සෞඛ්‍ය හදාරන කට්ටිය. පැහැදිලි නේද? අන්න චුට්ටක් හිතන්න ඒක වැදගත් වෙනවා. අන්තිමට රෝමාංක 4 ගණිත පාඨමාලාව හදාරන මුළු පිරිස 175යි. ගණිතය හදාරන මාධ්‍ය අදාළ නැහැ. ගණිතය හදාරන ඔක්කොම 175ක් ඉන්නවා. එහෙනම් මෙතන 40 නම් මෙතන 135යි. දැන් ඔක්කොම ටික හරියද නැහැනේ වටේ ටික දන්නේ නැහැනේ. දැනට මේ ටිකේ ඔක්කොම මාජින් ගන්න එපා. මේ ටිකේ ඔක්කොම දැනට බලන්න කීයක් ඉන්නවද? ඒ අනුව එළියට කීයක් එනවද කියලා. එහෙනම් මේ ටික එකතු කරොත් මම හිතන්නේ 345යි. හොඳයි. කාවින්දි කියන හැමනම් එළියට එන්නේ 55යි කියලා. ඔව්. එළියට යන්න ඕනේ 55යි. ඔව්නේ. වැරදිද මං? ඇතුළේ ටික එකතු කරාම 345ක් එනවා. එහෙනම් එළියට යන්න ඕනේ 55යි. හරිනේ ඒක? හරි. ඒ අනුව එහෙමනම් ප්‍රශ්න ටිකට උත්තරේ රෝමාංක 1. සිංහල මාධ්‍ය විද්‍යාව. සිංහල මාධ්‍යයෙන් විද්‍යාව. ඒ කියන්නේ 40ද 100ද? 40ද 100ද එහෙමනම්. සිංහල මාධ්‍යයෙන් විද්‍යාව. හරි. එහෙනම් ඒක 100යි. රෝමාංක 2 ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව. ඒ කියන්නේ 40යි. රෝමාංක 3 සිංහල මාධ්‍ය ගණිතය 135යි. ගණිතය හදාරන්නත් ඕනේ හැබැයි සිංහල මාධ්‍ය 135යි. අහඹ ලෙස තෝරාගත් සිසුවකු සිංහල මාධ්‍ය විද්‍යාව. එහෙනම් ඔක්කොම සිසුන් 400ක් ඉන්නවා. එහෙනම් ඒ 400න් සිංහල මාධ්‍යයෙන් විද්‍යාව හදාගන්න 100 දෙනෙක් ඉන්නවා. එහෙනම් 400න් 100යි. කෙනෙක්ට පුළුවනි ඕනනම් මෙහෙම තියන්න නැත්නම් සරල කරලා ඕනනම් 4න් 1යි කියලා බිංදු ටික කපලා තියන්නත් පුළුවන්. හරිද? හොඳයි. ඉංග්‍රීසි මීඩියම් පොතේ වෙනස්ලු ප්‍රශ්නේ. සිංහල මීඩියම් පොතේ බලන්න මේක පළවෙනි ප්‍රශ්නෙට තියෙන්නේ එහෙම නේද? එහෙනම් ඔයාලගේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ වෙන්න ඕනේ. හරි. 30 හොඳේ. තමාෂි ඔයගලගේ පොතේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ වෙන්න ඕනේ. එහෙනම් මැද ඉන්න කොටස 30. ඇත්තට මේක තමයි වෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ වැඩක් නැහැ. මොකද රෝමාංක 1 ප්‍රශ්නේ වැඩක් නැත්තේ. ඒගොල්ලෝ තොරතුරක් විදියට ඒක දීලා තියෙනවා. හරි. එහෙමනම් ඒකට ඔයගලන්ගේ තමාෂි උත්තරේ එන්න ඕනේ 55. හරිද? රණිදී ඒ කියන්නේ සම්බන්ධ වෙලා නැද්ද කොහෙද අද? මට පේන විදියට. නෑ. අදත් ගොඩක් කට්ටිය නෑ. හරිද? එහෙනම් රෝමාංක 4 තමාෂි ඔයගලන්ගේ උත්තරේ 55. හරිනේ? හරි. කෙනෙක් මට කියන්නකෝ බලන්න මේ 55 කියන්නේ කවුද කියලා. පුළුවන් ද කාට හරි කියන්න? 30 ඔයගොල්ලෝ ගානට කිව්වා. 55 කියන්නේ කවුද කියලා කියන්නකෝ එහෙනම්. 55. කිසිම පාඨමාලාවක් හදාරන්නේ නැති කට්ටිය. එහෙමද? හොඳට හිතලා කියන්නේ 55 කියන්නේ මොකක්ද කියලා. හොඳයි. ජරතුදාන 100න් ඉන්නවා. සතුටුයි. හරි. කවුමදී හොඳයි. හොඳයි. විහඳු වැඩේ අවධානයෙන් ඉඳලා තියෙනවා. හොඳයි. මලිති හරි. එහෙනම් එළියේ ඉන්නේ කවුද? හොඳයි. විද්‍යාවක් නෙවෙයි ගණිතයක් නෙවෙයි.
එහෙනම් අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? සෞඛ්‍ය වෙන්න ඕන. හැබැයි ඉංග්‍රීසි මාධ්‍ය රවුම ඇතුලේ නෙවෙයි ඉන්නේ. එහෙනම් ඉංග්‍රීසි මාධ්‍යෙන් නෙවෙයි කරන්නේ. එහෙනම් අනිවාර්යෙන් සිංහල. එහෙනම් ශාරීරික සෞඛ්‍ය සිංහල මාධ්‍ය කට්ටිය. ඒ කියන්නේ සිංහල මාධ්‍යෙන් සෞඛ්‍ය ඉගෙන ගන්න කට්ටිය තමයි එළේ ඉන්න ඕන කට්ටිය. හරි. අර මේ ප්‍රශ්න හතර ඔයගොල්ලන්ගේ සිංහල මීඩියම් පොතේ අපේ තියෙන ප්‍රශ්න හතර නම් වැදගත් නැහැ. ලේසි ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි. මේ 30 සහ 55 ප්‍රශ්න වලට දාලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න ටික ලොකු සාර්ථකත්වයක් නැහැ. හරි. අවසාන ප්‍රශ්නෙට යමු. අද දවසේ අන්තිම ගාන කුලක යන්න. හරිනේ මේක අර්බුදයක් නැතුව ඇති කියලා හිතනවා. හොඳයි. අපි බලමු අවසාන ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 6. වෙන රූපේ ඇඳලා දීලා තියෙනවා. හරි. එක් දිනක පළතුරු වෙළඳ සැලකට පැමිණි පළතුරු මිලදී ගැනීමට පැමිණි පිරිසක් මිලදීගත් පළතුරු වර්ග පිළිබඳව දීලා තියෙනවා. ඒක අපිට කියනවා එදින අන්නාසි හෝ ගස්ලබු හෝ මිලදීගත් සියලු දෙනාම කෙසෙල් මිලදී අරගෙන තියෙනවලු. ඒ නිසා තමයි කෙසෙල් කියන කෙනාගේ බඩ ඇතුලේ අර කියන කාරණා දෙක ඇතුළත් වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් මුලින්ම අපෙන් අහනවා අන්නාසි මිලදී ගත්ත පිරිස කීයද කියලා. අන්නාසි මිලදී ගත්ත පිරිස කියන්නේ නැහැ අන්නාසි පමණක් ඒ මොකුත් කියන්නේ. අන්නාසි මිලදී ගත්ත. ඒ කියන්නේ අන්නාසි රවුම. එහෙනම් 8ක් වෙන්න ඕනේ 5ක් වෙන්න ඕනේ. උත්තරේ 13. ඔන්න රෝමාංක 1. හරිද? ඒක 13. ඒකේ අර්බුදයක් නැහැ. ගස්ලබු මිලදී ගත්ත 12ක් ඉන්නවලු. ඒ කියන්නේ ගස්ලබු මාජින් එක 12. එහෙනම් මෙතන 7යි, මෙතන 5යි, මෙතන 7ක් වෙන්න ඕනේ. එහෙමනම් ගස්ලබු මිලදී ගත් 12 දෙනෙක් නම් ගස්ලබු පමණක් මිලදී ගත්ත කට්ටිය කී දෙනාද? 7 දෙනයි නේද? ඒ උත්තරේ කී දෙනෙක් ගත්තද? කවුරුත් නැද්ද ඒ උත්තරේ ගත්ත කෙනෙක්? චරුත ඉන්නවා. හරි. දෙනිතික අරන් තියෙනවා. හොඳයි. වෙන අර කියනවා එක නෙවෙයි කියලා. හොඳයි. ගොඩක් කට්ටිය අරගෙන තියෙනවා. කවුමද? හරි. විහින්දිත් හරි. හොඳයි. ශාස්ත්‍රීයත් ඒක අරගෙන තියෙනවා. වෙන අර විතරයි වෙනස් උත්තරයක් කියන්නේ. එතකොට යෂිනිත් වෙන උත්තරයක් කියනවා ඒ පාරේ. තිසනිකෝ හොඳයි. තිසනිත් කියන එක නෙවෙයි කියලා. සාල්චිකාකෝ නෙවින්දිත් කියන එක නෙවෙයි කියලා. හොඳයි. උදානෙත් කියන එක නෙවෙයිලු. යශානත් කියන එක නෙවෙයිලු. බහුතරයක් හැබැයි ඒක තමයි දාලා තියෙන්නේ. හරි. මල්ටිත් දාලා ඇති එක. හරි. සාචිකා කියන එක නෙවෙයිලු දැන්. මල්ටි මොකද්ද දාලා තියෙන්නේ? ඒකනේ දාලා ඇත්තේ 7නේ. වෙනම වෙන උත්තරයක් කියනවා වෙනස්ම උත්තරයක්. හරි. කා විදිහට දැන් තේරලා තියෙනවා මම හිතන්නේ. නිසා මට දැන් තේරෙන්න තියෙනවා. හරි. උත්තරේ 7 නෙවෙයි. උත්තරේ බිඳුව. ඇයි උත්තරේ බිඳුවක් වෙන්නේ කියමු බලන්න. කොහෙද ඇවිල්ලා ගස්ලබු පමණක් ගත්ත කට්ටිය. ඇයි? එදා උතනට ආපු ඔක්කොමල්ලා ගස්ලබු හරි අන්නාසි හරි ගත්තා නම් ඒ ඔක්කොමල්ලා අනිවාර්යෙන් කෙසෙලුත් අරන් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කවුරුත්ම ගස්ලබු විතරක් අරන් ගිහිල්ලා නැහැ. දැන් ඉතින් කෙනෙක් කියාවි ඒ උනාට මෙතන 7 දෙනෙක් ඉන්නවනේ. ඒක ඇවිල්ලා ගස්ලබු පමණක්නේ. නැහැනේ. මේ කොටස අයිති වෙනවා කාටද? කෙසෙල් කියන කෙනාට. ඇයි කෙසෙල්ගේ බඩ ඇතුලේ තමයි ගස්ලබු තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඔය 7 දෙනා කෙසෙලුත් අරගෙන තියෙනවා. ඉතින් කවුරුත් ගස්ලබු විතරක් අරගෙන උතනින් ගිහිල්ලා නැහැ. හරිද තිසුනි? හරි. එතකොට මේ ප්‍රශ්නේ වැරදි නැහැ. මේ ප්‍රශ්නේ අන්දන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉක්මනට රැවටෙන ප්‍රශ්නයක් තියෙනවා. හරිද? දැන් නිසල්මා
අර්බුදේ පැහැදිලි වෙන්නේ නැති. ඇයි බිඳුව ආවේ කියලා. හරිද? රෝමාංක 3 කෙසෙල් මිලදී ගත්ත ඔක්කොම 40ක් ඉඳලා මාජින් එකට 40ක් යන්න ඕනේ. එහෙනම් වටේ ටික දාගන්න පුළුවන් වේවි. මේ ටික 20යි ඔක්කොම 40ක් වෙන්න නම් තව 20ක් ඕනේ. ඒකත් හරි. එහෙනම් කෙසෙල් පමණක් මිලදී ගත්තා. අන්න ඒගොල්ලෝ නම් ඉන්නවා. කෙසෙල් පමණක් මිලදී ගත්ත කට්ටිය නම් ඉන්නවලා. එතන 20ක් වෙන්න ඕනේ. හරිද චරිත වැරද්ද පැහැදිලිද? පුළුවන් සාශිකා කිසිවෙක් නැත. බිඳුව කියන්නේ ඒක වෙන්න පුළුවන්. කිසිවෙකු නැත කියන්නේ. බිඳුව කියලා අපි දැම්මේ කිසිවෙකු නැත කියන්නේ. ඕන්න බිඳුව දාන්න ටිකක් හිතට හරි මදි වගේ නම් කිසිවෙකු නැත කියලා දාන්න. කිසි අවුලක් නැහැ. හරිද? කෙනෙක් කියනවා ඉතින් පුද්ගල ප්‍රමාණය බිඳුවක් වෙන්න බෑනේ කියලා. ඇත්ත. ඒකේ අදහස කිසිවෙකු නැත කියන්නේ. හරිනේ? බිඳුව දාන්න හිතට හරි මදි නම් කිසිවෙකු නැත කියලා දාන්න. ඒකේ අවුලක් නැත. ඊළඟ ප්‍රශ්නේ ඉහත ද්‍රව්‍ය කිසිවක් මිලදී නොගත්. ඒ කියන්නේ මෙතනින් එළියේ ඉන්න පිරිස ගැන 10ක් ඉන්නවා. හරිද? එදින පළතුරු මිලදී ගැනීමට ආපු මුළු පිරිස. ඉතින් මේ මුළු රවුමක් එළියේ 10යි. ඒතකොට 40යි 10යි. අන්න 50යි. ඔන්න රෝමාංක 4ට අදාළ උත්තරේ 50. රෝමාංක 5 අපිට කියනවා පැමිණි මුළු පිරිසෙන් කී දෙනෙක් පළතුරු වර්ග දෙකක් පමණක් මිලදී ගත්තද? පළතුරු වර්ග දෙකක් පමණක්. මොකක්ද ඔයගලගේ අදහස? පළතුරු වර්ග දෙකක් පමණක් මිලදී ගත්තා. පළතුරු වර්ග දෙකක් පමණක් මිලදී ගත්තා. මෙතන මේ 10 ගන්න නම් බෑ. මුකුත් තරන්නේ නැහැ ඒගොල්ලෝ. 20 ගන්න බෑ ඒගොල්ලෝ කෙසෙල් විතරයි අරන් තියෙන්නේ. ඒකත් අහක් කරන්න පුළුවන්. 8 පුළුවන් අන්නාසි කෙසෙලුයි දෙකම අරගෙන තියෙනවා. ඒක විතරයි අරන් තියෙන්නේ. 5 ගන්න පුළුවන්ද? බෑ. ඒගොල්ලෝ ಜಾති 3ක් අරන් තියෙනවා. 7 පුළුවන්. එහෙනම් ගන්න පුළුවන් වෙන්නේ 8යි 7යි. රෝමාංක 6 පැමිණි පිරිසෙන් අහඹු ලෙස එකයි තෝරාගත්තොත් ඔහු වර්ග 3ම මිලදී ගත්තයි. ඒ කියන්නේ මේ මැද ඉන්න කට්ටිය. මුළු කණ්ඩායම 50යි. එහෙනම් 50න් 5යි. සරලවම කෙනෙක්ට ලියන්න පුළුවන් 10න් 1යි කියලා. 5න් උඩයි යටයි බෙදලා 10න් 1යි ගන්න පුළුවන්. එහෙම නැත්නම් 50න් 5 කියලා ගන්නත් පුළුවන්. ඔන්න කුලක පාඩම යටතේ අවසානයේ අභ්‍යාස පොතේ ඔයාලට තිබුණා. බලන්න කොච්චරක් දුරට හරිද කියලා. අන්තිම ප්‍රශ්නේ දෙවෙනි කෑල්ල වැරදි අනිත් ටික නම් හරි ඇති. හරි මාතෘකාව ලියමු කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ. හරි මාතෘකාව කොටස් වෙළඳපොළ. හරි කොටස් වෙළඳපොළ යටතේ තියෙන කාරණා ටික ගැන කතා කරද්දී අපිට අවශ්‍ය වෙනවා පොඩි කාරණා ටිකක් ඉගෙන ගන්න. පොඩි වචන මාලාවක් මේ කියන කොටස් වෙළඳපොළ ආශ්‍රිත ගැටලු කරද්දී අපිට ලැබෙවි පොඩි වචන සෙට් එකක්. අපි මුලින්ම කල්පනා කරමු ඔන්න ඔය වචන සෙට් එක හරියට තේරුම් ගන්න. හරි කොටස් වෙළඳපොළ කතාවේදී හරි මුලින්ම කතා කරමු. මොකද්ද කොටස් වෙළඳපොළක් කියන්නේ කියලා. හරි අපිට තියෙනවා පොදු සමාගම් කියලා જાතිය. පෞද්ගලික සහ පොදු කියලා ಜಾති දෙකක් තියෙනවා. එතකොට පොදු සමාගමක් ආරම්භ කරනකොට ඒ සමාගම ආරම්භ කරන්න හදන කට්ටිය පුද්ගලයන්ට අයිතිකරුවන්ට පුළුවන් ඒ කියන සමාගමට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ඒ කියන්නේ මේ භාණ්ඩ ඒ කියන්නේ ඒ සමාගමට අවශ්‍ය කරන මූලික ධනෙ ප්‍රාග්ධනෙ හොයාගන්න පොදුවේ මහජනතාව ඒ කියන්නේ පොදුවේ මහජනතාවට ඒ සමාගමේ අයිතිය පවරන්න. හරි අයිතිය පැවරීමක් කියලා අදහස් කරන්නේ ඒ කියන්නේ සමාගමට මහජනතාව සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඒ කියන මහජනතාව එතනට සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ගේ මුදල් ලබාගෙන සමාගම පවත්වාගෙන යෑමට ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. එතකොට
සමාගම වසරක් අවසානයේ ලාභ ලැබුවෙන් පස්සේ ඒ ලැබෙන ලාභයෙන් කොටසක් අර සම්බන්ධ වෙන මහජනතාවටත් බෙදා දෙන්න. එතකොට අර සමාගම බැඳී සිටිනවා. මොකද සමාගමට බෑ වසරක් අවසානයේ ලාභ ලබා ගත්තයින් පස්සේ ඒ ලැබෙන ලාභේ තනිව භුක්ති විඳින්න. මොකද ඒ සමාගමේ හවුල්කාරයෝ ටිකක් ඉන්නවා. ඒ මොකද ඒ සමාගමට වියදම් කරපු, මුදල් යොදවපු, ආයෝජනය කරපු කට්ටියට අර ලැබෙන සමාගම මොකද කරන්න ඕනේ? ලාභයක් ලැබුවෙන් පස්සේ යම්කිසි කොටසක්, යම්කිසි මුදල් ප්‍රමාණයක් ඒගොල්ලන්ට ගෙවීමට එතකොට බැඳී සිටින්න ඕනේ. හරි, දැන් කාරණේ මේකයි. කොහොමද අර කියන සමාගම අර සමාගමේ අයිතිය වෙන කෙනෙක්ට පවරන්නේ? ඒ කියන්නේ සමාගමට අවශ්‍ය කරන මුදල් ලබා ගන්න ඒගොල්ලෝ අයිතිය මොකද කරන්නේ? පිට මහ ජනතාවට විකුණන්න ඕනේ. ඒ කියන්නේ අර කියන සරලව කිව්වොත් සමාගමේ අයිතිය පවරන. එතකොට අපි මොකද කරන්නේ? මහ ජනතාව මොකද කරන්නේ? මේ අයිතිය ලබා ගන්න යම් මුදලක් වැය කරලා අර අයිතිය ලබා ගන්නවා. එහෙම අයිතිය ලබා ගත්තොත් වසරක් අවසානයේ අපිට සමාගම ලාභ ලැබනකොට ලාභාංශ ගෙවනකොට එතකොට ඒ ලාභයෙන් ගෙවන කොටසට තමයි අපි කියන්නේ ලාභාංශය කියලා. හරි. ඒ ලාභාංශය ලබා ගන්න අපිට යන්න පුළුවන් සමාගම ගාවට. මොකද අපි ඒ සමාගමේ අයිතියක් තියෙනවා. එතකොට මේ සමාගමේ අයිතිය තමයි ඒ කියන සමාගම කොටසක් කියලා මහ ජනතාව වෙත නිකුත් කරන්නේ. කොටස කියන්නේ ඔන්න ඕකට. හරි, සරලව ඔළුවේ තියාගන්න සමාගමේ යම්කිසි අයිතියක ප්‍රමාණයක්. එතකොට සමාගම් සමහරක් කොටස් රුපියල් 10ට වෙන්න පුළුවන්, රුපියල් 100ට වෙන්න පුළුවන්. හරි, ෂෙයා එකක් කියලා අපි කොටසක් කියන්නේ ෂෙයා එකක් කියලා. හරි, කොටසක් අපි හඳුන්වනවා ෂෙයා එකක් කියලා. හරි, ඒ කියන්නේ සමාගමෙන් කොච්චර අයිතියක් පවරනවා. ඒ කොටසේ වටිනාකම, හරි, ඒ කොටසක වටිනාකම සමහරක් විට රුපියල් 10ක් වෙන්න පුළුවන්. සමහරක් විට රුපියල් 20ක්, රුපියල් 100ක්, රුපියල් 1000ක් වෙන අවස්ථාවක් තියෙනවා. හරි, ඒගොල්ලෝ මොකද කරන්නේ? සමාගම මොකද කරන්නේ? හරි, අර කියන සමාගමේ අයිතිය කොටස් විදියට සමහරක් සමාගම් කොටස් 500ක්, කොටස් 5000ක්, කොටස් 10000ක් අන්න ඒ විදියට කොටසක නිශ්චිත වටිනාකමක් අරගෙන හිතන්න කොටසක් රුපියල් 10යි කියලා. සමාගම මොකද කරන්නේ? කොටස් ලක්ෂයක් මහ ජනතාවට නිකුත් කරනවා. කොටස් ලක්ෂයක් නිකුත් කරනවා. එතකොට මහ ජනතාවට පුළුවන් ඒ කොටස් ලක්ෂයෙන් යම්කිසි ප්‍රමාණයක් ලබා ගන්න. කොටසක වටිනාකම විදියට ඒගොල්ලෝ දෙන්නේ කොටසක් නිකුත් කරන්නේ කොටසක වටිනාකම ගහලා දෙනවා රුපියල් 10යි කියලා. එතකොට කෙනෙක්ගේ අතේ රුපියල් 100ක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ කෙනාට පුළුවන් අර කියන සමාගමට රුපියල් 100ක් යොදවලා ආයෝජනය කරලා ඒ සමාගමේ කොටස් මිලදී ගන්න. එතකොට එයා ගන්න මිලදී ගන්න කොච්චර කොටස් ප්‍රමාණයක්ද? රුපියල් 100ක් නම් මේ එයා ආයෝජනය කරන්නේ. කොටසක් ගන්න රුපියල් 10 ගානේ නම් කොටස් 10ක් ගෙදර අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ අර සමාගමේ නිකුත් කරපු කොටස් වලින් 10ක් දැන් ඒ කියන මනුස්සයා ගාව තියෙනවා. එහෙම කරොත් මොකද වෙන්නේ? හරි. එහෙම කරොත් මොකද වෙන්නේ? අර සමාගමේ අයිතියෙන් කොටස් 10ක අයිතිය අර කියන පුද්ගලයාට තියෙනවා. ඒතකොට වසරක් අවසානයේ අපිට අර ලාභයෙන් යම්කිසි මුදලක් ඒගොල්ලෝ ගෙවන්න බැඳී සිටින ඒගොල්ලෝ මුලදීම කියනවා. ඕගොල්ලෝ මිලදී ගන්න කොටසක් සඳහා හරි වාර්ෂිකව රුපියල් 2ක්. කොටසක් සඳහා එක වාර්ෂිකව රුපියල් 5ක්. කොටසකට ඔයගලන්ට අපි ලාභාංශයක් විදියට ගෙවනවා කියලා මුලින්ම කතිකා කරගන්න. ඒ කියන්නේ මුලින්ම පොරොන්දු වෙනවා වසරක් අවසානයේ සමාගමේ ඔයගොල්ලෝ මිලදී අරන් තියෙන කොටසක් සඳහා ඔයගලන්ට ගෙවනවා රුපියල් 5ක්. එක්ක රුපියල. ඒ මුලින් ගෙවන ලාභාංශය වටනක්. දැන් හිතන්නකෝ අපි බැංකුවේ සල්ලි දානවා කියලා. අපි බැංකුවේ සල්ලි දාලා අපි බලාපොරොත්තු වෙනනේ යම්කිසි වාසියක්. එකක් තමයි ආරක්ෂාව. අනික තමයි ඒ කියන්නේ ප්‍රොවිඩන්ට් එක. කොච්චරක් ගෙවනවද කියන එක. අවශ්‍ය කොච්චරක් ගෙවනවද? ඒ කියන්නේ ලාභේ කොච්චරක්. හරි. කොච්චර ප්‍රමාණයක් ගෙවනවද කියන එක. හිතන්නකෝ අපි මිලදී ගන්නේ කොටස් 10යි කියලා. එතකොට කොටස් එකක් සඳහා ඒගොල්ලෝ මුලින් කියනවා කොටසකට ගෙවන්නම් ඕගලන්ට ලාභාංශයේ විදියට රුපියල් 2ක් කියලා. කොටසකට ගෙවන්න රුපියල් 2ක්. එතකොට ඔයා කොටස් අන්න හරි. එතකොට කොටසක් සඳහා රුපියල් 2ක් ගෙවනවා කියලා කිව්වොත් කොටස් 10ක් නෙවෙයි මිලදී ගන්න. හරි. හිතන්න ඉතින් කොටස් 10ක් නෙමෙයි ඊට වඩා මිලදී ගන්නවා. හරි. හිතන්නකෝ කොටස් 10යි මිලදී ගත්තේ කියලා. එතකොට ඕගලන්ට ලාභාංශයේ විදියට කොටසකට ගෙවනවා රුපියල් 2ක්. එතකොට ඔයා මිලදී අරගෙන තිබ්බේ කොටස් 10 නම් වසරක් අවසානයේ කොටස් 10ක් ඔයා සතුව තියෙන හින්දා දෙකේ කෑලි 10ක්. ඒ කියන්නේ රුපියල් 20ක් ලාභාංශ විදියට ඔයාලට ගෙවනවා. හරි, මම මේ සරල උදාහරණයක් කිව්වේ
කොටස් 10ක් වගේ මිලදී අරගෙන තිබ්බනම් ඊට පස්සේ මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්. එතකොට කොටස් වෙළඳාමේදී ඕගොල්ලන්ට වාසියක් අත්වන එක තැනක් තමයි යන්නේ කියන ලාභාංශ ආදාය. කියන්නේ කොච්චරක් කොටස් මිලදී ගැනීම හේතුවෙන් අපිට ලැබෙනවද කියන එක. අර බැංකුවේ සල්ලි දාලා අපි බැංකුවෙන් එන පොලිය වගේ. බැංකුවේ අපි අවුරුද්දක් අවසානයේ ගිහලා පොලියක් ගන්නවනේ. ඒ වගේ කොටස් වෙළඳාමේදී කොටස් වෙළඳ පොලේ ඕගොල්ලෝ මුදල් ආයෝජනය කරොත් ඒ මිලදී ගන්න කොටස් සඳහා මම කිව්වා කොටසක් කියලා කිව්වේ සමාගමේ අයිතියක්. හරි. සමාගමේ යම්කිසි අයිතියක්. කොච්චරක අයිතියක්. ඒක තමයි කොටස් විදියට අපි මිලදී ගන්න. එතකොට ඒ කියන කොටස් මිලදී ගැනීම හින්දා අපිට සමාගම ගෙවන මුදලට අපි කියනවා අපි ලාභාංශ ආදායමක් කියලා. අපේ ලාභාංශය කියන්නේ. ඒගොල්ලන්ගේ ලාභයෙන් කොටසක්. ලාභාංශය කියන එකේ අදහස ඔන්න ඕක. ඒගොල්ලෝ ලබන ලාභයෙන් කොටසක් අපිට ගෙවනවා. ඇයි අපිට ගෙවන්න බැදී තියෙන්නේ ඒගොල්ලෝ? ඇයි ඒගොල්ලෝ අපිට ගෙවන්නේ? ඉතින් අපි සමාගමට මුදල් යොදවලා තියෙනවා. හරි අපි රුපියල් 100ක් හරි ඒ සමාගමට යොදවලා තියෙනවා. එතකොට අපි මේ යොදවු මුදලක් ඒගොල්ලන්ගේ වත්කමක් විදියට දැන් ඒගොල්ලන්ට දෙන්නේ. එතකොට අපිනේ මේ සල්ලි යොදවලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ලාභ ලැබුවෙන් පස්සේ ඒකෙන් කොටසක් ගෙවන්න ඒගොල්ලෝ බැඳී සිටින්න ඕනේ. එහෙමනේ. හරි ඒ විදියට අපිට මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන් ඕනේ. දැන් අපි මුලින්ම මේ සමාගමෙන් ගත්ත කියන්නකෝ. මුලින්ම ඒගොල්ලෝ ඒ සමාගම අයිතිය පවරනකොට මුලින්ම අපි ගිහලා කොටස් මිලදී ගන්න. එතකොට අපි කොටසක් ගන්නේ රුපියල් 10 ගන්න. හරි. එතකොට අපි රුපියල් 100ක් තමයි යට කරන්නේ. මම මේ සරල උදාහරණයක් කියන්නේ. රුපියල් 100ක් තමයි යට කරන්නේ. මං ගාව එතකොට ඒ සමාගමේ අයිතියේ කොටස් 10ක් තියෙනවා. රුපියල් 10 කොටස් 10ක් මගේ ගාව තියෙනවා. එතකොට මේ කොටස් මිලදී ගන්න පුළුවන් තැනට තමයි අපි කියන්නේ කොටස් වෙළඳ පොළ කියලා. එතකොට අර සමාගම කොටස් වෙළඳ පොළේදී තමයි මේ කියන කොටස් නිකුත් කරන්නේ. කොටස් වෙළඳ පොළක් කියලා දෙයක් තියෙනවා. ඒ කොටස් වෙළඳ පොළට ගිහිල්ලා අපිට ඒ එක් සමාගම් තියෙනවා. එක් සමාගම් වල කොටස් මිලදී ගන්න පුළුවන්. එහිදී සමහරක් වෙලාවට අපිට කොටස් මිලදී ගන්න අපිට මූලික දැනුම නැත්තම් කොටස් වෙළඳ පොළේ ඉන්න වෙනම තරවුකාර ආයතන. ඒගොල්ලෝ හරහා, ඒ කියන්නේ බ්‍රෝකර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ හරහා අපිට පුළුවන් ඉගෙන ගන්න මොන සමාගමට මුදල් යොදවන එකද වඩා හොඳ. මොකද සමහරක් සමාගම් බංකොලොත් තුන ඒ අපි මිලදී ගන්න කොටස් වල වටිනාකම් අඩු වෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. හරි. සමහරක් සමාගම් දිනෙන් දින ලාභ ලැබෙමින් උඩට යන සමාගම් තිබ්බොත් දිනෙන් දින වර්ධනය වෙන සමාගම්. එතකොට මොකද වෙන්නේ? අපි අර මිලදී ගත්ත කොටස් වල වටිනාකම් වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි මිලදී ගන්න කොටස ගන්නකොට අපි රුපියල් 10ට ගන්නවා. හැබැයි මේ සමාගම දිනෙන් දින වර්ධනය වෙනවා නම් ඒ සමාගමේ වටිනාකම මොකද වෙන්නේ? දිනෙන් දින ඉහළ යනවා. දිනෙන් දින ඉහළ යනවා. එතකොට අපි මේ ගත්ත සමාගමේ අයිතිය එහෙම නැත්නම් අර කොටසක වටිනාකම මොකද වෙන්නේ? දිනෙන් දින ඉහළ යනවා. හැබැයි සමාගම පාඩු ලැබෙන ආයතනයක් වෙනවා නම් දිනෙන් දින බංකොලොත් වෙමින් යනවා නම් කවුරුත් ඒ සමාගමට යන්න කැමති නැහැ. එතකොට කොටස් වල වටිනාකම මොකද වෙන්නේ? ක්‍රමානුකූලව අඩු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කොටස් වෙළඳපොළ මිල ඉහළ යනවා අඩු වෙනවා. කොහොම කතන්දර ටික දිනපතා වෙනවා. ඉතින් අපිට පුළුවන් මෙහෙම දෙයක්ත් කරන්න. ඒ අර අපි මිලදී අරන් තියෙන කොටස් වල වටිනාකම සමහරක් වෙලාවට වැඩි වෙන අවස්ථාවක් බලලා. දැන් අපි ගත්තේ රුපියල් 10 කොටස්නේ. සමාගමක ඒ කියන කොටස් වල වටිනාකම, ඒ ගත්ත සමාගමේ කොටස් වල වටිනාකම සමහරක් වෙලාවට වැඩි වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපිට පුළුවන් අර 10ට මිලදී ගත්ත කොටස් සමහරක් වෙලාවට අර කොටස් වෙළඳපොළේදී තව කාට හරි පවරන්න කොටසක් රුපියල් 15 ගානේ විකුණන. කොටසක් රුපියල් 15 ගානේ විකුණන්න පුළුවන්. ඒක ඉතින් ඒ කොටසක වටිනාකම ඒ කාල සීමාව අනුව වෙනස් වෙනවා. සමහරක් වෙලාවට අපිට විකුණ ගන්න යනකොට කොටස් වල වෙළඳාමේ ඒ කොටස් වල මිල අඩු වෙලා. ඒතකොට සමහරක් වෙලාවට 10ට ගත්ත දේ අපිට විකුණ ගන්න ඕන වුණොත් අපිට සල්ලි කරගන්න ඕන වුණොත් අපිට රුපියල් 8කට වගේ දෙන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒතකොට අපිට ඒක අලාභයි. අපි 10ට අරගෙන අපි ඒක 15ට වික්කොත් ඔයගලන්ට පැහැදිලිව පේනවා. අඹ ගෙඩියක් කියලා හිතන්න 10ට අරන් 15ට විකුණනවා කියන්නේ වාසීනේ අපිට. එතකොට අපිට ලාභයක් තියෙනවා. හැබැයි 10ට අරන් 8ට වික්කා කියන්නේ එතකොට අපිට අලාභයක් තියෙනවා. හරි මේ විදියට කොටස් වෙළඳාමේදී අපි ගන්න කොටසක් නැවත අපිට විකුණලා ලැබෙන ලාභයට අපි කොටස් වෙළඳාමේදී කියනවා ප්‍රාග්ධන ලාභය කියලා. ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය කියලා අදහස් කරන්නේ අපි කොටසක් ගන්න ගානයි විකුණන ගානයි අතර තියෙන වෙනස. කොටසක් ගන්න ගානයි විකුණන ගානයි අතර තියෙන වෙනස. එතකොට විකුණුම් මිල වැඩි වෙලා ගැනුම් මිල අඩු නම් එතනදී අපිට වාසියක් තියෙනවා. හැබැයි විකුණුම් මිල අඩු වෙලා ගැනුම් මිල වැඩි වුණොත් එතකොට අපිට අලාභයක්. අර සාමාන්‍ය පොඩි කාලේ අපි 9 දී ඉගෙන ගන්න ලාභ අලාභ වගේ තමයි. එතකොට අපි වැඩි ගානකට විකුණ ගන්න පුළුවන් වුණොත් අපිට ඒක ලාභයි කියලා කියනවා. අපිට විකුණ ගන්න බැරි වුණොත් එහෙම වැඩි ගානකට, ඒ කියන්නේ අඩු ගානකට විකුණ ගන්න වුණොත් එහෙම අපි කියනවා
අන්න අපි අලාභයක් උනායි කිය. අපි සමහරක් වෙලාවට ඒ ගත්ත ගානට විකුණන්න වෙන්න පුළුවන්. ගත්ත ගානට විකුණනොත් අපි කියනවා එතකොට සම වටිනාකමට විකුණලා තියෙනවා. ඒ කියන්නේ සම වටිනාකමටම දීලා. එතකොට අපිට ලාභත් නැහැ. එතනදී අපිට අලාභෙකුත් නැහැ. ලාභයක් වෙන්නෙත් නැහැ. එතනදී අපිට අලාභයක් වෙන්නෙත් නැහැ. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට කොටස් වෙළඳාමේදී ක්‍රියාදාමයේ ඔන්න ඔය විදියට. මුලින්ම අපි කොටස් මිලදී ගන්නවා. ඊට පස්සේ මේ කොටස් ටික තියාගෙන ඉන්නවා නම් අපිට අවුරුද්දක් යනකම් ලාභාංශයක් අපිට ලැබෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ওই ගත්ත කොටස් ටික තව කෙනෙක්ට විකුණන්න. හරි. වැඩි මුදලට විකුණන්නත් පුළුවන්. ඊට වඩා අඩු මුදලට විකුණන්නත් පුළුවන්. ඉතින් වැඩි මුදලට විකුණ ගන්න හම්බුනොත් අපි කියනවා එතකොට අපිට අපි යෙදූ මුදල අපේ ප්‍රාග්ධනයේ ලාභයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ප්‍රාග්ධන අලාභයක් තියෙනවා කියලා. ඕක තමයි මූලික දේ ඔය කොටස් වෙළඳාමේදී අපිට කරන්න තියෙන්නේ. අපි මුලින්ම මුදල් යොදවලා කොටස් මිලදී ගන්නවා. හරි. ඒ කොටස් සඳහා අපි තියාගෙන හිටියොත් අපි අයිතිය තියාගෙන අපි කාටවත් විකුණන්නේ නැතුව අපි ගාව අයිතිය තියාගෙන හිටියොත් වසරක් පාසා අපිට ඒගොල්ලෝ ලාභාංශ ගෙවනවා. ඒ ගෙවන ගාන මුලදී ඒගොල්ලෝ කියන කොටසකට ඔන්න මෙන්න මෙච්චරක් ගෙවන්න. හරි. මෙන්න මෙච්චර මුදලක් ගෙවන්න. එහෙනම් වසරක් අවසානයේ අර බැංකුවෙන් අපිට හම්බ වෙන පොලිය වගේ කොටස් වෙළඳපොලෙන් එහෙම නැත්නම් අර සමාගමෙන් අපිට ලැබෙන්නේ මොකක්ද? ලාභාංශය කියන එක. හරියට නිකන් පොලිය කියන එක වගේම තමයි. බැංකුවකදී අපි සල්ලි දැම්මොත් අපිට එන වාසියට කියන්නේ පොලිය කියලා. කොටස් වෙළඳපොලේදී එහෙම නැත්නම් අපි ව්‍යාපාරයකට අපි සමාගමකට මුදල් ආයෝජනය කරොත් ඒකෙන් අපිට ලැබෙන ලාභය කියන්නේ වෙනම විදිහකින් අර කියන ලාභාංශය. කොටසක් සඳහා ගෙවන ලාභයේ කොටස. කොටසකට ගෙවන ලාභයේ ප්‍රමාණය තමයි හරියට නිකන් පොලිය වගේ ප්‍රමාණය තමයි ඇත්තටම ලාභාංශය කියන්නේ. හරි. කොටසක් කියන්නේ මොකක්ද? සමාගමේ යම් අයිතියක් කියන එක. කොටසකට ගෙවන මුදලට අපි කියනවා සමාගම අපිට ගෙවන කොටසකට ගෙවන මුදලට අපි කියනවා ලාභාංශය කියලා. හරිද? ඒ වගේම කොටස් විකිණීම තුලින් අපි මිලදී ගත්ත කොටස් නැවත විකිණීම තුලින් අපිට යම්කිසි ලාභයක් එනවා නම් ඒකට අපි කියන්නේ ප්‍රාග්ධන ලාභය කියලා. අපිට කොටස් විකිණීම තුලින් අපිට ලැබෙන්නේ අලාභයක් නම් ඒක අපි ප්‍රාග්ධන අලාභය කියලා කියනවා. ඕක තමයි මූලික දේ කොටස් වෙළඳාමේදී අපිට කරන්න තියෙන්නේ. ඉතින් අපිට හොයන්න එනවා ලාභාංශය හොයන විදිය. හරි. ඒත් එක්කම ප්‍රාග්ධන ලාභය හොයන හැටි හොයන්න එනවා. හරි. ඔය ආශ්‍රිතව ගැටලුවක් ලැබෙන්න පුළුවන්. මහා ලොකු දෙයක් නෙවෙයි. හරි. කොටස් කියලා ඔළුවට ලොකු බරක් ඇති කරගන්න එපා. සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ හිතන්න මේ අඹ වෙළඳාමක් කියලා. අඹ වෙළඳාමක් කියලා හිතන්න. හරි. ගොඩාක් ලොකුවට කල්පනා කරන්න කියලා මේක කා ගන්න එපා. මේක හරි සරල දෙයක් තියෙනවා. හරි. සරලව හිතන්න. අපි අඹ ගන්න යනවා කියලා හිතන්න. එහෙම හිතලා පොඩ්ඩක් ගන්න කල්පනා කරන්න මුලින් මොකද්ද මෙතන වෙන්නේ කියන එක. හරි. අපි චූටි උදාහරණයක් බලමු. කරද්දී ඔයගලන්ට තේරෙයි මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි මේක. හරි. මේක තව වචනයක් තියෙනවා ආයෝජනය කරන මුදල කියලා. ඒක මම හිතන්නේ හැමෝටම පැහැදිලි වෙන දෙයක්, හැමෝම දන්න දෙයක්. මොකද්ද ආයෝජනය කරන්නේ? ආයෝජනය කිරීමක් කියන්නේ යෙදවීමක් කියන එක. හරි. අපි ගාව මුදල් තියෙනවා නම් ඒ මුදල් අපිට ආයෝජනය කරන්න පුළුවන් විවිධාකාරයේ අවස්ථා තියෙනවා. ආයෝජන අවස්ථා ගොඩක් තියෙනවා. ඉන්න එක් අවස්ථාවක් තමයි මේ කියන කොටස් වෙළඳපොලේ කියලා සල්ලි දාන්නේ. එහෙම නැත්නම් බැංකුවක සල්ලි දාන එකත් එක්තරා විදියක ආයෝජනයක්. හරි. එහෙම නැත්නම් හිතන්නකෝ අපි ඉඩම් අරන් විකුණනවා. ඒකත් එක්තරා විදියක ආයෝජන අවස්ථාවක්. රත්තරන් ගන්නවා. රත්තරන් අරන් ඒවත් ආයෝජන අවස්ථා එතකොට. සල්ලි පොලියට දෙනවා. එක්තරා විදියක ආයෝජනයක්. හැබැයි රිස්ක් එක වැඩි. හරි. අවදානම වැඩි. සල්ලි අරගෙන යන්න පුළුවන්. ඒකට එතන ගැටලුවක් තියෙනවා. හරිද? ඒ වගේ මූලික ආයෝජන අවස්ථාවලින් එකක් තමයි මේ කොටස් වෙළඳපොලේ සල්ලි දාන එක. හරි. සරලව කිව්වොත් එහෙනම් එක කොටසක් කියලා අදහස් කරන්නේ මොකක්ද? සමාගමට අවශ්‍ය කරන මූලික ධනය ලබා ගන්න. මූලික ධනය ලබා ගන්න. හරි. සමාගම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන මුදල් ලබා ගැනීම සඳහා සමාගමක් විසින් නිකුත් කරන යම්කිසි අයිතියේ වටිනාකම. ඒ අයිතියේ වටිනාකම තමයි අපි හඳුන්වලා දෙන්නේ. ඒකද මොකක් විදියටද? කොටසක් විදියට. ඒ කියන්නේ සමාගමේ අයිතියෙන් යම්කිසි වටිනාකම. එතකොට සමාගම යම්කිසි නිශ්චිත කොටස් ප්‍රමාණයක් තමයි මහ ජනතාවට නිකුත් කරන්නේ. හරි. ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේ හිතන්නකෝ රුපියල් ලක්ෂ 10ක් ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? රුපියල් ලක්ෂ 10ක් නම් සමාගමට අවශ්‍ය වෙන්නේ ලබා ගන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? හිතන්න සරල උදාහරණයක්. රුපියල් 10යි කියලා වටිනාකමකින් යුතු අයිතියක් ඒ වගේ කොටස්, ඒ වගේ අයිතීන් කොටස් ලක්ෂයක් නිකුත් කරනවා මහ ජනතාවට. ඉතින් මහ ජනතාව අර කොටස් ලක්ෂෙම ගන්නෙ නෑ.
ඒගොල්ලන්ගේ අතේ තියෙන ප්‍රමාණ වලින් ඒගොල්ලෝ මිලදී ගන්නවා. එතකොට පුද්ගලයෝ ගොඩක් මහ ජනතාව ඒ කියන්නේ එකතු වෙනවා හවුල්කාරයෝ ගොඩක් එතකොට. අර කොටස් ලක්ෂය ගන්න එක්කෙනෙක් කොටස් 10000ක් ගන්නවා ඇති, තව කෙනෙක් කොටස් 20000ක් ගන්නවා ඇති. තමන්ගේ අතේ තියෙන මුදලට අදාළව ඒගොල්ලෝ මුදල් ආයෝජනය කරන. ඉතින් අර සමාගම මොකද කරන්නේ? අර කොටස් ලක්ෂයම නිකුත් කරලා එළියට ඒ කොටස් ලක්ෂයෙන් හම්බ වෙන මුදල් 10 10 10 ලක්ෂ 10ක් එනවනේ එතකොට. ඒ ලක්ෂ 10න් සමාගම පාත්වාගෙන යන්නේ. ඒකේ ප්‍රතිපාදන හදලා ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන යාන්ත්‍ර උපකරණ අවශ්‍ය නම් හරි ඒ මූලික දේවල් ටික කරගෙන යන්න අර මහ ජනතාවගේ මුදල් එකතු කරනවා. සරලව කිව්වොත් ඔළුවේ තියාගන්නකො එක කාඩ් එකක් කියලා. මහා ලොකු දෙයක් නෙවෙයි. හරියට බැලුවොත් සමාගමක් කාඩ් ලක්ෂයක් ගහනවා. ඒ එක කාඩ් එකක ගහලා තියෙනවා රුපියල් 10යි කියන. සරලව ඔළුවට තියාගන්න එහෙම කාඩ් ලක්ෂයක් ගහනවා. හරිද? කාඩ් ලක්ෂයක්. එක කාඩ් එකක ගහලා තියෙනවා රුපියල් 10යි කියන. ඉතින් අපිට පුළුවන් අර සමාගමට ගිහලා අර කාඩ් මිලදී ගන්න. ඒතර මේ කාඩ් එකේ ගහලා තියෙනවා 10යි කියන. ඉතින් ඔයා කාඩ් 10ක් ගෙදරගෙන આવොත් ඒ කියන්නේ ඔයා රුපියල් 10 වටිනාකම් 10ක් ගෙදරගෙන. ඒ කියන්නේ රුපියල් 100ක් තමයි ඔයා දීලා තියෙන්නේ සමාගමට. ඒතර වසරක් අවසානයේ ඔයා මේ කාඩ් 10 අතේ තියාගෙන යනවා. ඒතකොට සමාගම කියනවා හරි අපි එක කාඩ් එකකට මුලින් පොරොන්දු වුණා රුපියලක් ගෙවන්න. ඒතර කාඩ් 10 නම් අපි ගෙනියලා පෙන්නන්නේ අපිට අර සමාගමේ ලාභාංශ විදිහට රුපියල් 10ක් හම්බ වෙනවා. එච්චරයි. එතකොට ලබන අවුරුද්දේ ඔයා මේ කොටස් ටික අතේ තියාගෙන හිටියොත් ඊළඟ අවුරුද්දෙත් ඔයාට යන්න පුළුවන්. ඒ විදිහට ඕනේ නම් ඒ කාඩ් 10 තව කෙනෙක්ට විකුණන්න පුළුවන්. ඒතර තව කෙනෙක්ට විකුණනකොට ඔයාට සමහරක් විට ඔයා ගත්තේ රුපියල් 10 වුණාට ඔයාට විකුණ ගන්න පුළුවන් වේවි රුපියල් 15කට වගේ. එතකොට ඔයාට වාසියක් තියෙනවා. ඇයි? ඔයා ගත්තේ 10ට කාඩ් එක විකුණන්නේ වානේ අන්ත කොටසක් විකුණන්නේ කීයටද? 15ට. එතකොට රුපියල් 5ක ලාභයක් එක කොටසකින් තියෙනවා. අන්න ඒ ලාභයට තමයි අපි කියමු මොන ලාභය කියලාද? ප්‍රාග්ධන ලාභය කියලා. හරි. යෙදවීම කියන එක තමයි ආයෝජනයක් කියලා කියන්නේ. යෙදවීම. මුදල් යෙදවීම. හරි මූල්‍ය ආයෝජනයක් ඒක. හරි. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ කරන්නේ ඔයගලගේ ශ්‍රමය ඒකකම කාලය ආයෝජනය කරනවා. දැන් දෙමව්පියන්ගේ මුදල් ඔයගලන්ට ආයෝජනය කරලා තියෙනවා. හරි. ඒකෙන් තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා කියන්නේ ඔයගලගේ කාලය ඔයගොල්ලෝ ආයෝජනය කරනවා. ශ්‍රමය ආයෝජනය කරනවා. ඔයගලගේ පැත්තෙන් මුදල් ආයෝජනය කිරීමක් වෙන්නේ නැහැ. ඔයගලගේ පැත්තෙන් ඔයගොල්ලෝ යොදවන්නේ ඔයගලගේ ශ්‍රමය. මහන්සිය කියන්නේ අපි. ඒත් එක්කම ඔයගලගේ කාලය. හරි ඒ ආයෝජනය කරන්න මොකද්ද යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන. ප්‍රතිලාභය මොකද්ද? හොඳට ඉගෙන ගැනීම තුලින් හරි කවදා හරි දවසක යම්කිසි දෙයක් තනිව කරගන්න. තනිව වගකීමක් දරන්න. අන්න ඕගලන්ට ලැබෙන ප්‍රතිලාභ. ඕගලන්ට ලැබෙන ප්‍රතිලාභ. ඒ වගේ කොටස් වෙලඳාමේදී අපි සමාගමකට මුදල් ආයෝජනය කරන්නේ යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන. ඒ ප්‍රතිලාභය තමයි අර අපිට කියන ලාභාංශය කියන්නේ. අපිට ලැබෙන අර පොලිය වගේ දේ. ඒක තමයි අපේ ප්‍රතිලාභය වෙන්නේ. ආයෝජනයක මූලික අරමුණ යම් කිසි ප්‍රතිලාභයක්. ඒක මූල්‍යමය වෙන්න පුළුවන්. වෙනම යම් විදියක දෙයක් වෙන්නත් පුළුවන්. හරි කොටස් වෙලඳාමේ නම් අපි බලාපොරොත්තු වෙන්නේ අර කියන මූල්‍යමය ප්‍රතිලාභය වෙච්ච ලාභාංශය කොච්චරක්ද ලැබෙන්නේ කියලා බලන එක. හරි. චූටි උදාහරණයක් බලමු ඉස්සෙල්ලාම ගැටලුව තේරුම් ගන්න පාඩමට අදාළව. හරි. ලියමු මෙහෙම. සමන් මෙහෙම ලියමු. සමන් රුපියල් 10000ක මුදලක් සමන් රුපියල් 10000ක මුදලක් කැපිටල් A නම් සමාගමක කැපිටල් A නම් සමාගමක කැපිටල් A කියලා සමාගමක් තියෙනවා. කැපිටල් A නම් සමාගමක කැපිටල් A නම් සමාගමක රුපියල් 10 කොටස් කැපිටල් A නම් සමාගමක රුපියල් 10 කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 10 කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජනය කරයි. රුපියල් 10000ක මුදලක් කැපිටල් A නම් සමාගමක රුපියල් 10 කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජනය කරයි. සමාගම
ඒක තමයි සමාගම කොටසක් සඳහා රුපියල් 2ක සමාගම කොටසක් සඳහා රුපියල් 2ක වාර්ෂික ලාභාංශයක් ගෙවනු ලබයි. කොටසක් සඳහා රුපියල් 2ක වාර්ෂික ලාභාංශයක් ගෙවනු ලබයි. සමාගම කොටසක් සඳහා රුපියල් 2ක වාර්ෂික ලාභාංශයක් ගෙවනු ලබයි. කොටසක් සඳහා රුපියල් 2ක වාර්ෂික ලාභාංශයක් ගෙවනු ලබයි. රෝමාංක 1 පළවෙනි ප්‍රශ්න. රෝමාංක 1 ඔහු මිලදීගත් කොටස් ගණන සොයන්න. රෝමාංක 2 වාර්ෂිකව ඔහුට ලැබෙන ලාභාංශ ආදායම ගණනය කරන්න. හරිද? රෝමාංක 3 ලැබූ ලාභාංශය යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ලැබූ ලාභාංශය යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හරිද? මේ චූටි වැඩක් පළවෙනි උදාහරණයේදී මම මේ කතා කරන්න හදලා. පොඩි දෙයක් තියෙනවා. ලොකු කාරණයක් නෙවෙයි. මට රෝමාංක 1 මම ඔයගලන්ට කිව්වනේ කොටස් කියන එක බරපතල විදියට මහා අමුතු දෙයක් මැජික් එකක් කරගන්න එපා. කඩේ යනවා රුපියල් 10000ක් අතේ තියාගෙන. එහෙම ඔළුවේ තියාගන්න. ඔය ගන්න අඹ ගෙඩියක් කියලා හිතන්න. දැන් මට කියමු බලන්න එහෙමනම් අඹ කීයක් ගන්න පුළුවන් වෙයිද? මොකද්ද කරන්න ඕනේ කියලා?
එහෙම හිතන්න මේක මේ 아무තු මැජික් එකක් කරගන්න එපා කොටස් කියලා. හරි. මොකද්ද කරන්න ඕනේ? හරි. පොඩි දෙයක් තියෙන්නේ. ඕදිල් මොකද්ද කරන්න ඕනේ ඕදිල් එහෙමනම්? මට ඕනේ මොකද්ද කරන්න ඕනේ කියන එක. ඔව් තමාෂි කොහොමද ඒ උත්තරේ ගත්තේ? මට තේරෙන්නේ නැහැ තමාෂි ඒ උත්තරය කොහොමද දිනිති මට තේරෙන්නේ නැහැ ඒ උත්තරේ ගත්තේ කොහොමද කියලා. හරි කාවිද්දි කියනවා හරි. විදූෂ කියනවා හරි. හරි තමාෂි දැනුයි කල්පනාට ඇවිල්ලා තියෙන්නේ. හරි මොකද්ද කරන්නේ? මිලදී ගත්ත කොටස් ගන්න හොයන්න නම්. ඉතින් කීයක් සල්ලි යොදවනවද දැන්? 10000ක් යොදවනවා. එකක් ගන්න කීය ගන්නද? මේ වටිනාකම ගන්න මේ එක කාඩ් එකක්. කොටසක් කියන්නේ නිකන් හිතන්න ඔළුවේ මාවා ගන්න කාඩ් එකක්. මේ එක කාඩ් එකක වටිනාකම කීයද? රුපියල් 10යි කියලානේ මම කිව්වේ. එහෙනම් කොච්චර කාඩ් කොච්චර කොටස් ගන්නක් අපිට හම්බ වෙනවද? හරි මොකද්ද කරන්න ඕනේ? එහෙනම් යෙදූ මුදල 10000යි එක කොටසක් ගන්න රුපියල් 10යි ගන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? 10න් බෙදන්න ඕනේ. ඉතින් ගන්න ඕන අඹ ගෙඩි ගන්න හොයන්න නම් යෙදූ මුදල ඒක අඹ ගෙඩියක මිලෙන් බෙදන්න එපේ. ඒකම තමයි මෙතනත් කරන්නේ. එහෙනම් කොටස් මේ රුපියල් නෙවෙයි හොඳේ. මේ ඉන්නේ කාඩ් ගන්න කොටස් ගන්න. එහෙනම් කොටස් 100ක් කියලා සමහර කට්ටිය කිව්වා. කොටස් 100ක් නෙවෙයි ගන්නෙ. කොටස් කීයද මිලදී ගන්නෙ? කොටස් 1000ක් ගන්න. එතකොට අපි ගෙදර අරන් යනවා කොටස් එළදපොලෙන් ඔන්න මිලදී අරගෙන රුපියල් 10000ක් යොදවලා ගෙදර අරන් යනවා කොටස් කීයක් අරන් යනවද? කොටස් 1000ක් අරන් යනවා. එතකොට සමාගම අපිත් එක්ක බැඳී සිටිනවා කොටස් 1000ක සම්බන්ධයක්. සමාගම මොකද කරන්නේ අපිට මේ අපි මිලදී ගන්න එක කොටසක් සඳහා වාර්ෂිකව ගෙවනවා ලාභාංශයේ විදියට රුපියල් 2ක්. එහෙමනම් වාර්ෂික ලාභාංශය වෙන්නේ කොච්චරක්ද? කොහොමද ගන්න ඕනේ එහෙමනම් වාර්ෂික ලාභාංශය? මොකද කරන්න ඕනේ? එක කොටසකට රුපියල් 2ක් ගෙවනවා. එහෙනම් ඔයා කොටස් 1000ක් මිලදී අරන් තියෙන. එහෙනම් වර්ෂයක් අවසානයේ ඔයාට රුපියල් 2කේ කොටස් 1000ක් හම්බ වෙනව නේද? දෙක ගානේ එක කොටසකට රුපියල් 2 ගානේ ගෙවනවා. එහෙනම් ඔයා ගාව අතේ කොටස් 1000ක් තියෙනවා අයිතිය. ඒ නිසා දෙවරක් 1000 කොච්චරක් හම්බ වෙනවද? රුපියල් 2000ක් හම්බ වෙනවා. මෙන්න රෝමාංක 2. රෝමාංක 3 අපි මේ ලද ලාභාංශ ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදියට. කෙනෙක් කියන්නකෝ බලන්න මම මේ කියන 2000 ලාභාංශය ලබා ගන්න කොච්චරක් මම වියදම් කරාද කියලා. ඔව්. හරි අවශ්‍ය නැහැ සඳරි. මේ ප්‍රශ්න තුන කොහොම කරත් ඇති. ඒක කිසි අවුලක් නැහැ. වගන්ති ලියන්න අවශ්‍ය නැහැ. මොකද කියන්නේ? කොහොමද කොච්චරක් යට කරාද අපි සල්ලි? කොච්චරක් යට කරාද? අපි රුපියල් 10000ක් යට කරා. හරි. එහෙනම් රුපියල් 10000ක් යට කරලා තමයි මෙච්චර ලාභාංශයක් ගත්තේ. රුපියල් 2000ක් වර්ෂයක් අවසානයේ හොයන්න. එහෙනම් ඒක ප්‍රතිශතයක් කරන්න ප්‍රතිශත 100න් වැඩි කරමු. එහෙනම් 0.2කට 0.2ක් 0.2කට 0.2ක්. එහෙනම් 20 වරක් එක. එහෙනම් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 120යි. එහෙනම් අපි යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට ලැබ ලාභාංශය 120යි. 102 නෙවෙයි නේද? 120ක් යනවා. 120ක් යනවා. හරිද? එහෙනම් දැන් මට පොඩ්ඩක් කට්ටිය කියමුකෝ බලන්න මෙහෙම දෙයක්. දැන් කෙනෙක්ගේ ඔළුවට යන්න පුළුවන්. දැන් ගොඩක් අයගේ ඔළුවට යන්න පුළුවන්. අපරාධයක් නෙමෙයි කරගත්තේ. 10000ක් වියදම් කරලා අවුරුද්දක් අවසානයේ රුපියල් 2000යිනේ හම්බුනේ. එහෙම අදහසක් එනවා නේද බහුතරයකට? පොඩ්ඩක් ඉන්න ලියන්න එපා. පොඩ්ඩක් ඉන්නකෝ. රුපියල් 10000ක් යොදවලා අවසානයේ යන්නේ රුපියල් 2000යිනේ හම්බුනේ. මේක පාඩුයිනේ අපිට කියලා. එහෙම හිතනවා නේද ගොඩක් අය? ඔව් නේද? පාඩුයි නේද මේ වැඩි? 10000ක් යොදවලා රුපියල් 2000යි හම්බෙලා තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? නෑ විහිඳු අන්න වෙනත් කතාවක් කියනවා. විහිඳු ඒක නම් ගන්න බෑ. විහිඳුගේ අදහසක් තියෙනවා මෙහෙම. වසරක් අවසානයේ මේ ලාභාංශ විදියට 2000යි අපි අර යෙදෙව්වනේ 10000ක්. ඒකත් අපිට හම්බ වෙනවා කියලා. ඒක අපිට හම්බ වෙන්නේ නෑ ළමයි. අන්න ඒක වර්ධවා තේරුම් ගන්න එපා. බැංකුවේ දැම්මොත් නම් වසරක් අවසානයේ පොලියයි යෙදූ මුදලයි දෙකම අතට හම්බ වෙනවා. ඒක ඇත්ත. හැබැයි අපිට මෙතනදී අපි අර ගත්ත යෙදූ සමාගමට යෙදූ 10000 නැවත හම්බ වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒතර කට්ටිය කල්පනා කරනවා ඉතින් වැඩේ අවුල්නේ. අපි 10000ක් දුන්නනේ ඒගොල්ලන්ට. අපේ අතට ආවේ 2000යිනි කියලා. ඒතර අපිට පාඩුයිනි කියලා. එහෙමනේ. අපිට හම්බ වෙලා තියෙනවා තව දෙයක්. මොකද්ද? 2000ක් අපිට ලාභාංශ විදියට හම්බ වෙනවා. ඊට අමතරව ළමයි අපේ අතේ තියෙනවා මොකක්ද?
අර සමාගමේ අයිතිය. ඇයි අපි ගත්තනේ රුපියල් 10 කොටස් 1000ක්. ඒ කොටස් 1000ක් අපි ගාව තියෙනවනේ. කොටස් 1000ක් අපි ගාව තියෙනවා. එතකොට අන්න විහිඳු දැන් තේරුණා. එහෙනම් දැන් අපිට පුළුවන් නේද ඔය කොටස් ටික කාට හරි විකුණන්න. අයිතිය විකුණන්න පුළුවන් කාට හරි. එතකොට මම 10 ගානෙක විකුණන්නේ නැහැ. මම 15 ගානෙ විකුණනවා. එතකොට මට කොටසකින් රුපියල් 5 ගානෙ වැඩිපුර ලාභයක් එනවා නේද? අන්න එහෙම දෙයක් කරලා මට වෙනම ආදායමක් ලබා ගන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන වාසිය. හරිද? අන්න ඒ දේ මේකෙදි කරන්න පුළුවන්. එහෙම විකුණන්නේ නැතුව තියාගත්තොත් ඊට පස්සේ අවුරුද්දේ ආපහු ගිහිල්ලා කොටසකට සමහරක් වෙලාවට ඒගොල්ලෝ වාර්ෂිකව වෙනස් වෙනවා. ගෙවන ගාණ වෙනස් වෙනවා. හරි මේ අවුරුද්දේ රුපියල් 2 ගෙවුවට සමහරක් පිට ලබන අවුරුද්දේ ඒගොල්ලෝ වැඩිපුර ලාභ ලබනවා නම් ආයතනේ ඒගොල්ලෝ කොටසකට මුලින් කියනවා කොටසකට අපි රුපියල් 3ක් ගෙවනවා කියලා. ඒක වෙනස් වෙනවා. ඒක හැමදාම එකම ගාණ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමාගම වර්ධනය වැඩි වෙනවා නම් ගෙවන ගාණ කොටසකට ගෙවන ගාණ වැඩි වෙනවා. ඒතකොට ඊළඟ අවුරුද්දේදී සමහරකට කොටසකට රුපියල් 3ක් ගෙවන්නත් පුළුවන්. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ගෙවන ගාණ අඩු වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න බැරි කමක් නැහැ. හරිද? හරි පැහැදිලිද? ඒ අනුව එහෙම කරන්නත් පුළුවන්. හොඳයි. හොඳ ප්‍රශ්නයක් අහනවා. අපි අයිතිය බාරනකොට කොටස් 1000ම විකුණන්න ඕනේද? එහෙම වෙන්න ඕනෙත් නැහැ. අපිට පුළුවන් විකුණන කොටස් ප්‍රමාණය අපි ගාව භාගයක් තියාගෙන භාගයක් විකුණන්නත් පුළුවන්. එහෙම කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඉතින් අර මෙහෙමයි. ඒක තියෙන්නේ එක් එක් කාල සීමාවල් වලදී කොටස් වල දෙපළේ මිල වැඩි වීම වෙනවා අඩු වීම වෙනවා අන්න ඒක. ඉතින් හොඳ වෙලාවක් බලලා සමාගමේ කොටස් වල වටිනාකම වැඩි වෙන අවස්ථාවක් බලලා තමයි අපි විකුණන්න ඕනේ. නැත්නම් ඉතින් අපිට පාඩු වෙන්නේ. එහෙම නැත්නම් පුළුවන් තරම් කොහොම හරි කොටස් ටික තියාගෙනම ඉඳලා වැඩි වෙච්ච ගමන් විකුණලා දාන්න පුළුවන්. වටිනාකම වැඩි වෙච්ච ගමන් විකුණන්න පුළුවන්. හරිද? දැන් මේක හදාගන්නකො. මම ඊළඟ ප්‍රශ්නේ තව එකක් එකතු කරන්නම් මෙතනට. මම මෙතනදී කොටස් විකුණන්න ගියේ නැහැ. කොටස් මිලදී අරගෙන ඊට අදාළ ලාභාංශ ආදායම වල එක විතරයි කරේ. හරි ඊළඟ උදාහරණේ ඔදිල් හරි නේද? බෙනාර හරිද? කවුමදී මෙලනි හරි දෙවෙනි සාකච්ඡාවට යම් බලන්න. දැන් පොඩ්ඩක් වෙනස් කරන්නම්. අමානි මොකද අපි හරිද? නෙවින්දි මොකද්ද ප්‍රශ්නේ? හරිද? සසුනි හරිද වැඩේ? නිතිජය මොකද අත්වේ? ගැටලුවක්ද? හරි යශික හරිද? හරි දෙවෙනි සාකච්ඡාව මෙහෙම දාගමු. මිනිසෙක් රුපියල් ලක්ෂ 2ක මුදලක් ඔන්න දැන් ඉතින් කල්පනා කරනවා ලක්ෂ 2 ලියා ගන්න විදිය ගැන දිනෙකි. මම හිතන්නේ ඒක වෙන්නේ නැති හිතනවා ඇත්තේ. රුපියල් ලක්ෂ 2ක මුදලක් 2.5 හොඳේ 2.5 රුපියල් ලක්ෂ 2ක මුදලක් කොටසකට රුපියල් 3ක ගෙවන කොටසකට රුපියල් 3ක ලාභාංශයක් ගෙවන කොටසකට රුපියල් 3ක ලාභාංශයක් ගෙවන කොටසක
කොටසක මිල රුපියල් 20ක් වූ කොටසක මිල රුපියල් 20ක් වූ කොටස් මිලදී ගැනීම සඳහා කොටස් මිලදී ගැනීම සඳහා කොටසක මිල රුපියල් 20ක් වූ කොටස් මිලදී ගැනීම සඳහා කොටස් මිලදී ගැනීම සඳහා මිලදී ගැනීම සඳහා යොදවනු ලබයි. යොදවනු ලබයි. කොටස් මිලදී ගැනීම සඳහා යොදවනු ලබයි. රෝමාංක 1 ඔහු මිලදී ගනු ලබන රෝමාංක 1 ඔහු මිලදී ගනු ලබන ඔහු මිලදී ගනු ලබන ඔහු මිලදී ගනු ලබන කොටස් ගණන ඔහු මිලදී ගනු ලබන කොටස් ගණන ඔහු මිලදී ගනු ලබන කොටස් ගණන කොපමණද කොටස් ගණන කොපමණද රෝමාංක 2 ඔහුගේ වාර්ෂික ලාභාංශ ආදායම ඔහුගේ වාර්ෂික ලාභාංශ ආදායම ඔහුගේ වාර්ෂික ලාභාංශ ආදායම කොපමණද ඔහුගේ වාර්ෂික ලාභාංශ ආදායම කොපමණද වාර්ෂික ලාභාංශ ආදායම කොපමණද රෝමාංක 3 කොටසක වෙළඳපළ අගය කොටසක වෙළඳපළ අගය කොටසක වෙළඳපළ අගය කොටසක වෙළඳපළ අගය රුපියල් 24ක් කොටසක වෙළඳපළ අගය රුපියල් 24ක් වූ අවස්ථාවකදී කොටසක වෙළඳපළ අගය රුපියල් 24ක් වූ අවස්ථාවකදී කොටසක වෙළඳපළ අගය රුපියල් 24ක් වූ අවස්ථාවකදී ඔහු කොටස් සියල්ල විකුණයි නම් ඔහු කොටස් සියල්ල විකුණයි නම් ඔහුගේ මුළු ප්‍රාග්ධන ලාභය ඔහුගේ මුළු ප්‍රාග්ධන ලාභය ඔහුගේ මුළු ප්‍රාග්ධන ලාභය ඔහුගේ මුළු ප්‍රාග්ධන ලාභය ගණනය කරන්න මුළු ප්‍රාග්ධන ලාභය ගණනය කරන්න ඔහුගේ මුළු ප්‍රාග්ධන ලාභය ගණනය කරන්න මුළු ප්‍රාග්ධන ලාභය ගණනය කරන්න
හරි. මුලින්ම අපි රෝමාංක 1 බලමු. ඒක හැමෝටම කරන්න පුළුවන්. රෝමාංක 1. මොකද හිතන්නේ? කොහොමද අපි රෝමාංක 1 ගන්න එහෙම? යා ලක්ෂ 2ක් අතේ තියාගෙන තමයි කොටස් වෙලඳාම යන්නේ. කොටසක් මිලදී ගන්න කීය ගානේද මම කිව්වේ රුපියල් 20 ගානේ මිලදී ගන්න. ඒ ගන්න එක කොටසකට රුපියල් 3ක ලාභාංශයකුත් ගෙවනවා කියලා කිව්වා. එහෙනම් මොකක්ද මිලදී ගන්න කොටස් ගාන හොයන්න කරන්න ඕනේ? ඔහු මිලදී ගත්ත කොටස් ගාන හොයන්න මොකද කරන්න ඕනේ? අද කරන්න ඕනේ. ලක්ෂ 2ක් අතේ තියාගෙන තමයි යන්නේ. ලක්ෂ 2ක් අතේ තියාගෙන යන්නේ. ඔව් ලක්ෂ 2 බෙදන්න ඕනේ එහෙමනම් 20. හරි. ඒ අනුව ලක්ෂ 2 අපි 20ෙන් බෙදුවොත් අපි මිලදී ගන්න කොටස් ප්‍රමාණය කොච්චරක්ද කියලා එනවා. ඒ අනුව අපි මිලදී ගන්න කොටස් ප්‍රමාණය කීයක් කියලාද? අපි මිලදී අරගෙන තියෙනවා කොටස් 10000ක්. කොටස් 10000ක් මිලදී අරගෙන තියෙනවා. එහෙනම් අපේ වාර්ෂික ලාභාංශය හොයාගන්න. අපේ වාර්ෂික ලාභාංශය හොයාගන්න මොකද කරන්න ඕනේ? සමාගම කොටසකට අපිට ගෙවන්නේ රුපියල් 3 ගානේ. එහෙනම් මොකද කරන්න ඕනේ? වාර්ෂික ලාභාංශය හොයාගන්න. එක කොටසකට රුපියල් 3ක් ගෙවනවා. ඉතින් අපි ගාව අයිතිය තියෙනවා කොටස් 10000ක අයිතියක් තියෙනවා. එහෙමනම් මොකද කරන්න ඕනේ? අපේ මුළු වාර්ෂික ලාභාංශය හොයාගන්න. කොටසක ලාභාංශය 3යි. කොටස් 10000ක් අරන් තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? 3 ගානේ කොටස් 10000ක්. එහෙනම් වාර්ෂික ලාභාංශය වෙන්නේ කොච්චරක්ද අපිට? රුපියල් 30000ක් වෙනවා. හරිද? ඔන්න රුපියල් 30000ක වාර්ෂික ලාභාංශයක් එනවා. රුපියල් 30000ක වාර්ෂික ලාභාංශයක් අපිට හම්බ වෙනවා. හරිද? ඊළඟට රෝමාංක 3 කියනවා අපිට වෙනම කතාවක්. මොකක්ද? සමාගමේ කොටසක මිල 24ක් වෙද්දි වෙළඳපළාගේ 24ක් වෙද්දි. ඒ කියන්නේ ඒ සමාගම වර්ධනය වෙමින් යනවා. ඒ නිසා තමයි කොටස් වල වටිනාකම එන්න වැඩි වෙන්නේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? අපි ඒක විකුණනවා. හරි? 24ටලු විකුණන්න. එහෙනම් මම මෙතනදී මෙන්න මෙහිම වගන්තියක් හදාගන්නවා. මුලින්ම මම හොයාගන්නවා කොටසක 24ටනේ විකුණන්නේ. කොටසක ප්‍රාග්ධන ලාභය. කොටසක ප්‍රාග්ධන ලාභය. මේක ඒක වචනද බහු වචනද? කොටසක ප්‍රාග්ධන ලාභය. ඒක වචනද බහු වචනද? කොටසක ප්‍රාග්ධන ලාභය කියන්නේ එකකින් කොච්චරක් ලාභයක් ලැබෙනවද කියලා මම බලනවා. මේක ඒක වචනයක්. හරි. එහෙමනම් අපි කොටසක් ගන්නෙ 20ට. හැබැයි විකුණන්නේ 24ට. එහෙනම් කොටසක ලාභය කීයද? ඉස්සෙල්ලා හැමතිස්සෙම ඒකීය ක්‍රමයට හදමු. එක කොටසක වාසිය බලන්න. කොටසක ප්‍රාග්ධන ලාභය කීයද? රුපියල් 4යි. ඇයි? එකක් 20ට අරගෙන 24ට විකුණන්නේ. එහෙනම් කොටසක ප්‍රාග්ධන ලාභය. එහෙනම් ඊළඟට හොයාගමු අපි මුළු ප්‍රාග්ධන ලාභය. එහෙනම් මුළු ප්‍රාග්ධන ලාභය ගන්න නම් නැවතත් මම කටියට කියනවා එකක හොයාගන්න. ඒක ලේසි. එකක හොයාගෙන ගොඩක හොයන්න. එහෙනම් කොටසක ප්‍රාග්ධන ලාභයේ රුපියල් 4 නම් අපි ගාව තියෙනවානේ කොටස් අපි කීය විකුණනවද? 10000ක් විකුණනවානේ. එක කොටසකින් 4ක් ලාභ නම් කොටස් 10000කින් අපිට කොච්චරක් එනවද කියලා එයි. එහෙනම් රුපියල් කීයක් හම්බ වෙනවද? මුළු ප්‍රාග්ධන ලාභය රුපියල් 40000ක් අපිට ලැබෙනවා. කොටස් විකිණීම තුලින් ලාභය විතරක් එනවා. ප්‍රාග්ධන ලාභය විතරක් අපිට කීයක්ද? 40000ක් වැඩිපුර අදට. ඒතර කෙනෙක් කල්පනා කරා විතින් අනේ අපි ලක්ෂ 2ක් වියදම් කරන්නේ. ඒතර අපේ අතට ඇවිල්ලා තියෙන්නේ 40000ද කියලා. නෑ. ලක්ෂ 2 එනවා කොහොමද? ඊට අමතරව තව 40000කුත් එනවා. ඇයි දැන් අපි 24 ගානේ විකුණන්නේ. දැන් 24000 ගානේ 24 ඒවා 10000 කියන්නේ කොච්චරද? 240000ක් හම්බ වෙනවා. ඉතින් අපි වියදම් කරේ ලක්ෂ 2යිනේ. 240000ක් අපිට නැවත හම්බ වෙනවා. ඉතින් අපිට වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ කොච්චරද? 40000. ඒක තමයි මේ අපි ගත්තේ. ඉතින් අපිට පාඩුද මේ කියන කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරපු අවස්ථාව නැහැ. පාඩුවක් නැහැ. හරිද? අපිට කොටස් ටික ළඟ තියාගෙන අවුරුද්දක් අවසානයේ 30000ක් ලාභාංශ විදියටත් හම්බ වුණා. ඒ කොටස් ටික නැවත විකුණලා ඉවර වෙලා 40000කුත්
ප්‍රාග්ධන ලාභයේ විදිහට ඒ වෙනස් ආදායමක් වාසියක් ගන්න පුළුවන් වෙනස් විදියක් විකුණලා ගන්න වැඩිපුර අතර ගන්න. ඒතර අවුරුද්දක් අවසානයේ 30000ක ලාභාංශ ආදායමකුත් ආවා. ප්‍රාග්ධන ලාභයේ විදිහට 40000කුත් ආවා. එහෙනම් අපේ සම්පූර්ණ ලාභය වෙන්නේ කොච්චරක්ද? 30000යි 40000යි දෙකේම එකතු. ලාභාංශ ආදායමකුත් වෙනවා ප්‍රාග්ධන ලාභයකුත් වෙනවා. ඒතර රුපියල් 70000ක් අපිට වසරක් අවසානයේ ලබා ගන්න පුළුවන්. මේක වාසි නැද්ද? මේක වාසි. මේකේ වාසියක් තියෙනවා. හරිද? පැහැදිලිද? එහෙම ගන්නත් පුළුවන්. 240000 ලක්ෂ 2ක් අඩු කරලා ගන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. හැබැයි මේකයි ලේසි විදිය පටලව ගන්න නැතුව කරන්න. ඒකයි මම මෙහෙම කිව්වේ. හරි. ඔව්. දැන් මේක වික්කට පස්සේ ආපහු කොටස් නැහැනේ. ඒතර ආපහු කොටස් අපි ගාව 10000ක් තියෙනවා. දැන් මේක දැන් කොටස් ටික වික්කට පස්සේ ඊළඟ අවුරුද්දේ අපිට සමාගම ගාවට ගිහිල්ලා ඉල්ලන්න බෑ ලාභාංශ ගෙවන්න කියලා. හොඳේ. දැන් අයිතිය විකුණලානේ තියෙන්නේ. ආපහු සමාගමයි අපි අතර සම්බන්ධයක් නැහැ. එතනින් පස්සේ ඉවරයි. අපිට පුළුවන් ඉතින් අපේ අතට එනවනේ ලක්ෂ 2කකුයි 30000කුයි 40000කුයි. එතකොට ඔය 270000 මතේ තියාගෙන අපිට පුළුවන් ඕනනම් වෙනස් සමාගමකින් තව දුරටත් කොටස් මිලදී ගන්න. ඒ ඔය විදිහට ගන්නවා විකුණනවා ආපහු ගන්නවා විකුණනවා ඔය විදිහට චේන් එකක් විදිහට ඔක දිගටම යනවා ඒක. හරිද? හරි. මේකත් දාගමු. දහයේ දශම එකේ පළවෙනි ගාන. චුටි ප්‍රශ්නයක් ඔන්න මුලින්ම තියෙනවා. 10.1 පළවෙනි ගාන. දහයයි එක පළමු ගාන. බලන්න මොකක්ද අදහස කියලා හදන්න පුළුවන්ද කියලා. ආයෝජකයෙක් සසිරි ඇඟලුම් සමාගමේ කොටසක් රුපියල් 25 බැගින් කොටස් 10000ක් මිලදී අරගෙන තියෙනවා. කොටසක ගාණක් දෙනවා ගන්න කොටස් ගාණක් දැන් දෙනවා. ඒ අනුව රෝමාංක 1 අහනවා ආයෝජනය කරපු මුදල. කියන්නේ කීයක් යදෙව්වද කියලා. චුට්ටක් බලමු ටක් ගාලා. මිනිත්තුවක් දෙන්නම් කරමු බලන්න. පොඩි ප්‍රශ්නයක් ඕක. හරි රෝමාංක 1 එහෙමනම් මොකක්ද පිළිතුර? අපිට කියනවා 25 කොටස් 1000ක් අරන් තියෙන්නේ. එහෙනම් 25 ඒවා 1000 වියදම් වෙලා තියෙනවා. එහෙනම් 25 ඒවා 1000ක් කියන්නේ කොච්චරද? රුපියල් 25000යි. මෙන්න රෝමාංක 1. හරිද? ඒකේ අවුලක් නැහැනේ. එහෙනම් රුපියල් 25000ක් එයා ආයෝජනය කරලා ওই කියන සමාගම. 25 ගානේ කොටස් 1000ක් ගත්ත හින්දා. සමාගම වාර්ෂික ලාභාංශයේ ලෙස කොටසකට රුපියල් 4ක් ගෙවනවා. එහෙමනම් ආයෝජකයාගේ වාර්ෂික ලාභාංශය කොච්චරද කියලා අහනවා. ඉතින් මොකද කරන්න ඕනේ වාර්ෂික ලාභාංශය හොයන්න? ඉතින් කොටස් 1000ක් නේ මිලදී ගත්තේ. කොටසකට ගෙවන්නේ 4 ගානේ. එහෙනම් 4 වරක් 1000. ඕක ඉතින් අමාරුයි කියලා හිතනවා නම් තේරුමක්ම නැත. චූටි ප්‍රශ්නයක් ඉතින් ඕක. හරිද? රුපියල් 4000යි. පැහැදිලිද කට්ටියට? මහා අමාරු කතාවක් නෙමෙයි. සාචිකා හරිද වැඩේ? ලොකු දෙයක් නෙවෙයි ඉතින් ඕක. හරිද? හරි. ගන්න ප්‍රශ්නාංක 4 4වෙනි ප්‍රශ්නේ කියවන්න. 10.1 4වෙනි ප්‍රශ්නේ ගන්න ඊළඟට. ප්‍රශ්නාංක 4 පොඩ්ඩක් බලන්න. ප්‍රශ්නාංක 4. හරි. යෂිනි මොකද්ද කල්පනා කරන්නේ? හරිද මොකක්ද අවුල? ප්‍රශ්නාංක 4ට යන්න ඉවරයි. එකෙන් පස්සේ 4 කරමු. හරි ප්‍රශ්නාංක 4 වාර්ෂික ලාභාංශයේ කොටසකට රුපියල් 3ක් ගෙවන සමාගමක යම් කොටස් ගණනක් කොටසක් 20 බැගින් මහේල මිලදී ගන්නවා. එම ආයෝජනයෙන් වර්ෂයක් අවසානයේ රුපියල් 12000ක ලාභාංශ ආදායමක් හම්බ වෙනවා. එතකොට ඔය ගානේදී අපිට අවුරුද්දක් අවසානයේ හම්බ වෙන ලාභාංශ ආදායම දීලා. ඒ වගේම අපිට දීලා තියෙනවා කොටසකට ගෙවන ලාභාංශ ආදායම වෙන්නේ කීයද කියලා. රුපියල් 3 ගානේ තමයි කොටසකට ගෙවන්නේ. එහෙමනම් පළවෙනි ප්‍රශ්නය මහේල සතු කොටස් ගාන හොයන්නලු. ඉතින් අපි දන්නවා
කොටසකට ගෙවන්නේ රුපියල් 3 ගානනේ. එහෙම ගෙවලා තමයි රුපියල් 12000ක් ලාභාංශ මුළු ලාභාංශ විදිහට ලැබෙන්නේ. එහෙනම් අර කිව්ව මුළු ලාභාංශය කොටසකට ලැබෙන ලාභාංශයෙන් බෙදුවනම් අපි මිලදී අරන් තියෙන කොටස් ගන්න එනවා නේද? ඒ කිව්වේ අර කියන මුළු ලාභාංශය වෙච්ච 12000 බෙදන්නකො 3. ඒ අනුව එනවා අපේ අතේ කොටස් කීයක් තිබ්බද කියලා. ඒ කියන්නේ අපේ අතේ කොටස් කීයක් තිබිලාද? කොටස් 4000ක් තිබිලා තියෙනවා. ඉතින් කොටස් 4000ට තමයි කොටසකට 3 ගානේ ගෙවලා තියෙන්නේ. එතකොට 3ේම 4000ක් තමයි 12000 වෙලා තියෙන්නේ. එහෙනම් 3ේම කීයක්ද කියලා බලන්න නම් අර මුළු ලාභාංශය ඒක කොටසක ලාභාංශය බෙදන්න. සාමාන්‍ය දැරීම ඉතින් මේක බරපතල ආකාරයේ අමාරු ගැටලුවක් නෙවෙයි. අර මුළු ලාභාංශය ලැබෙන්නේ 3 ගොඩවල් කීයකින්ද? ඉතින් මුළු ලාභාංශය 12000 නම් එක කෑල්ලක ලාභාංශය 3 නම් අනේ මොකද්ද කරන්න ඕනේ? මුළු ලාභාංශය බෙදන්නකෝ එක කොටසක ලාභාංශය. එච්චරයි. ඊළඟට අපෙන් අහනවා කොටස් මිලදී ගැනීම සඳහා මහේලා ආයෝජනය කරපු මුදල. ඉතින් දැන් අපි දන්නවා කොටස් කීයක් ගත්තද කියලා. කොටස් 4000ක් අරන් තියෙනවා. ඉතින් අපි දන්නවා කොටසක් ගන්න කීය ගානේද? රුපියල් 20 ගාන. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? නෑ සමුදි ඒක වැරදි. හිතන්න මං කියවනේ මේක අඹ විදියට හිතන්න දැන් ඔයගලන්ට මේක මහා බහුබූත වෙලා තියෙන්නේ ඇයි? මේක කොටස් විදියට හිතන හින්දා. හිතන්නකෝ මේ අඹ කියලා. අඹ ගෙඩියක් ගන්නේ 4000 මේ අඹ ගෙඩිය 4000ක් ගන්නවා කියලා හිතන්නකෝ. මහා පොඩි ප්‍රශ්නයක් අනේ. මේක දැන් ඔයගලන්ට මේක අමාරුයි වගේ ඔයගලන්ට අමුතු දෙයක් වගේ තේරෙන්නේ කොටස් කියන හින්දා. අඹ ගෙඩි 4000ක් අරගෙන සමුදි කල්පනා කරන්න. අඹ ගෙඩි 4000ක් අරගෙන. හරිද? කොටස් කියන්නේ අඹ කියලා හිතනවාකෝ. එතකොට පුළුවන් ඕක. අඹ ගෙඩි 4000ක් අරගෙන. ඉතින් එක අඹ ගෙඩියක් අනේ ගන්නේ 20 ගාන. ඉතින් ඔහෙලට ඔළුවට එන්නෙම නැද්ද අඹ වලට ගියපු මුදල හොයන්න මොකද්ද කරන්න ඕනි කියලා. එතකොට ඔහෙලට පුළුවන් වෙනවා. හිතනවාකෝ මං කියනවට අඹ වලින්. එතකොට ඕක පුළුවන් වෙනවා අනිවාර්යයෙන්. එතකොට මොකද්ද කරන්න ඕනි? 4000 20ෙන් බෙදන්න ඕනේද? ඔව්ද? මොකද්ද කරන්න ඕනි? එක අඹ ගෙඩියක් රුපියල් 20යි. අඹ ගෙඩි 4000ක් අරගෙන ඕක දැනුත් තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ මුන් පාවසර ශිෂ්‍යත්වයක් ඉගෙන පාවසර සමත්වත් නැත. 11 ඉන්න සුසු නැත. හරි මොකද කරන්න ඕනේ? එක අඹ ගෙඩියක් රුපියල් 20 ගානේ අඹ ගෙඩි 4000ක් මිලදී අරගෙන තියෙනවා නම් 20 ඒවා 4000. දැන් තේරුණාද? අඹ ගෙඩියක් 20යි අඹ ගෙඩි 4000ක් අරගෙන දැන් උදේ අඹ ගෙඩි කියලා ලියන්න එපා ඊළඟට හැබැයි විභාගෙදී. හොඳේ මේ කොටස් හරිද? ඊළඟට ලියාවේ අඹ කියලා. අඹ නෙවෙයි මම කිව්වේ පොඩ්ඩක් හිතන්න පුළුවන් වෙන්න හින්දා. එහෙනම් එක අඹ ගෙඩියක් අරගෙන තියෙන්නේ 20 ගානේ නම් ඒ වගේ අඹ ගෙඩි 4000ක් අරගෙන නම් එන 20 ඒවා 4000. ඒ කියන්නේ ඉතින් මේක දෙවරක් 4 8යි බින්දු ටික අන්තිමට දාන්න. ඒ කියන්නේ කොච්චරක් වියදම් කරලා තියෙනවද ආයෝජනය කරලා තියෙනවද? රුපියල් 80000ක් ආයෝජනය කරලා තියෙනවා. සමුදි දැන් වැඩේ මම හිතනවා තේරුණායි කියලා. හරිද? හරි වැඩේ තේරලා තියෙනවා හොඳටම. හොඳයි. හොඳයි. ඉතින් පස්සේ පස්වෙනි ගාන ටක් ගාලා. පස්වෙනි ගානත් බලන්න. පස්වෙනි ගාන. 10යි 1 පස්වෙනි ගාන. පොඩ්ඩක් හිතා ගන්න බැරි අවස්ථාවක් ආපු ගමන් අර විදිහට හිතලා බලන්න. මේක මෙහෙම නෙවෙයි. මේක මෙහෙම කරොත් හරියද? අන්න එහෙම පොඩ්ඩක් හිතලා බලන්න. නිකම්ම මොකක් හරි ගණිත කර්මයක් කරලා මොකක් හරි උත්තරයක් ගන්න එක නෙවෙයි වෙන්න ඕනේ. හොඳේ. හිතලා බලන්න. මේ කරපු දේ හරිද? මේක හරියයිද? ඒක හිතලා කරන්න. හරි. ඔක්කොමල කියන කොටස් යන දෙපොලේ ආයෝජනයේ වඩා වාසිදායක වෙයි කියලා. හැබැයි අපේ සෙනු විතරයි කිව්වේ ඒක නෙවෙයි බැංකුවේ උදාහරණ එක තමයි වඩා වාසිදායක කියලා. හරි. ජනිතත් කියනවා කොටස් යන දෙපොල වාසිදායකයි කියලා. හරි. බලමු එහෙමනම් ගණේෂ් තමා සතුව තිබූ රුපියල් ලක්ෂයක මුදලින් හරි අඩක් නෑ ලක්ෂයෙන් හරි අඩක් කියන්නේ කොච්චරද කියලා ඔළුවට යන්න ඕනේ. හරිද? ඒ කියන්නේ 50000ක් වෙන්න ඕනේ. වාර්ෂිකව කොටසකට රුපියල් 4ක් ගෙවන එක්තරා සමාගමක රුපියල් 25 කොටස් යම් ප්‍රමාණයක් මිලදී ගැනීමටත් ඉතිරි අඩ 12ක පොලියක් ගෙවන මූල්‍ය ආයතනයක තැන්පත් කිරීමත් තීරණය කරා. එහෙනම් මුලින්ම අපි බලන්න ඕනේ වඩා වාසිදායක මොකක්ද ආයෝජනය කියලා හොයන්න නම් අපි ඉස්සෙල්ලාම කොටස් වෙන්න බලමු. මුලින්ම කොටස් ආයෝජනය බලමු. එහෙනම් මුලින්ම අපිට කොටස් ආයෝජනය ගැන ගාන බලන්න කලින් ගත් කොටස් ගාන හොයාගන්න වෙනවා. දැන් මේකේ අපිට අනුපියවර අපි හදා ගන්න ඕනේ හින්දා වගන්ති ලියලා ගමු. ගත් කොටස් ගාන කියන්නේ
50000යි නේ ආයෝජනය කරන්නේ ලක්ෂෙම දාන්නේ කොටසක් ගන්න රුපියල් 25 ගන්න. ඒ අනුව ගන්න කොටස් ගන්න එනවා 25ට 1යි 50ට 2යි කොටස් 2000යි. කොටස් 2000යි. ඔව්නේ. ගත්ත කොටස් ගන්න ඇවිල්ලා 2000යි. එහෙනම් කොටස් වලින් එන ලාභාංශ ආදායය. මුළු ලාභාංශ ආදායය. බැංකුවේ සල්ලි දැම්මොත් පොලිය වගේ මේකෙන් අපිට එන්නේ මුළු ලාභාංශය. කොටසකට ගෙවන්නේ රුපියල් 4 ගන්න. එහෙනම් 4 ඒව 2000ක්. ඒ කියන්නේ රුපියල් 8000ක් එනවා අපිට වර්ෂයක් අවසානයේ ලාභාංශයේ විදියට. ඒ ඇවිල්ලා කොටස් වෙළඳ පොලෙන් අපිට දැන් මේ ආයෝජනය කරොත් අපිට වර්ෂයක් අවසානයේ ලැබෙන ලාභාංශය. මූල්‍ය ආයතනයක 50000 දැම්මොත් මූල්‍ය ආයතනය තුළදී අපිට ලාභාංශ ආදායමක් නෙමෙයි හම්බ වෙන්නේ. ඒකෙන් අපිට හම්බ වෙන්නේ පොලියක්. එහෙනම් එතනින් අපිට ලැබෙන වාර්ෂික පොලිය කියන්නේ අපි දැන්පත් කරන්නේ 50000ක් 112ක් ගෙවනවා. එහෙනම් 50000න් 112ක්. එහෙනම් 50000න් 112ක් කියන්නේ ළමයි රුපියල් 6000ක්. රුපියල් 6000ක් මූල්‍ය ආයතනයෙන් අපිට ලැබෙනවා. එහෙනම් ඕගොල්ලෝ හිතන විදියට දැන් කට්ටිය කියාවි ඉතින් මූල්‍ය ආයතන දැන් සෙනු කියන්නේ මෙහෙමනේ. සෙනු කියනවා ඉතින් මේ 6000ට අමතරව අපි දාපු 50000ත් අපිට හම්බ වෙනවනේ. ඒ නිසා 56000ක් හම්බ වෙනවලු මූල්‍ය ආයතනෙ. මෙතනින් හම්බ වෙන්නේ 8000යි. එතනින් හම්බ වෙන්නේ නැහැ නිදාන 50000. ඒ නිසා අරක වාසී කොටස් වෙලඳාම අලාභයි කියලා. අවාසී කියලා. එහෙම තමයි ගොඩක් කට්ටිය දැන් හිතන්නේ. ඔව්නේ. එහෙමද? එහෙම හිතන්න බෑ ළමයි. සංසන්දනය කරන්න බෑ අපිට ඒ විදියට. හරිද? ඒ විදියට සංසන්දනය කරන්න බැරියයි. 50000 කියන්නේ නැවත හම්බ වෙන එක කියන්නේ අපිට එන වාසිය නෙවෙයිනේ. වාසිය තමයි 6000 අපේ අතට එන එක. ඒ කියන්නේ අපි මූල්‍ය ආයතනයක දාන එකේ පොලියනේ බලාපොරොත්තු වෙන්නේ. කොටස් වෙලඳාමේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ලාභාංශය. එතනින් එන්නේ 8000. එහෙනම් 8000යි 6000යි ගත්තොත් 8000 විශාලයිනේ 6000ට වඩා. ඒ නිසා වඩා වාසිදායක වෙන්නේ කොතන ආයෝජනය කරන එකද? කොටස් වෙළඳ පොලේ. කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන එක වඩා වාසිදායක වෙනවා. අතනින් එන්නේ 8000යි, අතනින් එන්නේ 6000යි. පැහැදිලිද? පැහැදිලිද? ඔන්න එහෙමනම් වඩා වාසිදායක විදිය. හරි. වසරකට පස්සේ වඩා වාසිදායක එහෙමනම් කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනය කරන එක. පැහැදිලිද? එහෙනම් ලියන්න අන්තිමට කොටස් වෙළඳාමේ යෙදීම එහෙම නැත්නම් කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනයේ වඩා වාසිදායක වේ කියලා. වැරදියට ප්‍රශ්නේ කියවලා තියෙන්නේ සෙනු. ප්‍රශ්නේ හරියට කියවන්න. ඉතිරි අර්ධ නෙවෙයි. ඉතිරි අඩ. ඉතිරි අඩ කියලා අදහස් කරන්නේ සම්පූර්ණ ප්‍රමාණයෙන් අඩක් කොටස් වෙලඳාමට. ඉතිරි අඩ කියලා අදහස් කරන්නේ ඉතිරි 50000. සෙනෝ ඒක නේද බලන්න. ඔතන මේ කියවීමේ දෝෂයක් ඔයාගේ අතින් වෙලා තියෙනවා. ලක්ෂයක් නේ අතේ තිබ්බේ. එක අර්ධයක් කොටස් වෙලඳාමට ඉතිරි අර්ධය මූල්‍ය ආයතනයේ තැන්පත් කරනවා. ඉතිරි අඩ වාර්ෂිකව 112ක් ගෙවන බැංකුවේ මේ මූල්‍ය ආයතනයක තැන්පත් කරනවා කියලා කියන්නේ. හරි නේද? එතන පොඩි වෙනස් ගැටලුවක් තියෙනවා. සෙනු කර්ම දෝෂ ඵල දීලා තියෙනවා. හරිනේ. හරි. එහෙනම් ඔන්න මූල්‍ය ආයතනයේ කොටස් වෙලඳාමේදී මුදල් ආයෝජනය කිරීමේදී අපිට ලැබෙන ලාභාංශය කියන එක හරි මං කිව්වා කොටස් වෙලඳාමේදී අපිට වාසි ලබා ගන්න පුළුවන් ආකාර විදි දෙකක්. හරි. එකක් තමයි මේක ලාභාංශය. අනික තමයි අර කොටස් විකිණීමෙන් අපිට එන වාසිය. ඒකට අපි කිව්වේ ප්‍රාග්ධන වාසිය, ප්‍රාග්ධන ලාභය. අපි මුලින් යොදවන ගානට වඩා වැඩිපුර අතර කීයක් වැඩිපුර ගන්න පුළුවන්? දෙපැත්තක් තියෙනවා. ප්‍රාග්ධන ලාභ වගේම ප්‍රාග්ධන අලාභ වෙන්නත් පුළුවන්. අපි කොටසකට රුපියල් 10 ගානේ වියදම් කරලා අපිට කොටස් ටික විකුණ ගන්න බැරි වුණොත් ඒ කියන්නේ සමාගමෙන් එන්න කොටස් වල මිල අඩු වෙගෙන යන සමාගමක් වුණොත්, කියන්නේ බංගලොත් දෙමින් යන සමාගමක් වුණොත් අපිට සිද්ධ වෙනවා ඉතා ඉක්මනින්. ඒකට තමයි අර කියන තරවකාරයන්ගේ උදව් අපිට අවශ්‍ය වෙන්නේ. මොකද ඒගොල්ලන්ට පුළුවන් විශ්ලේෂණය කරන්න
මොන සමාගමද තව අවුරුදු 2ක් යනකොට තව අවුරුද්දක් යනකොට එහෙම නැත්නම් ඊළඟ මාස කිහිපෙදී මොන වගේ තත්ත්වයක් උදා වේවිද? ඒගොල්ලෝ ඉතින් අපිට. එතකොට අපි ඒගොල්ලන්ට කමිෂන් එකක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට යම්කිසි මුදලක් ගෙවන්න අර සාමාන්‍ය බ්‍රෝකර්ස්ලාගේ සාමාන්‍ය විදියට අපිට එන ගාණේ අපිට එන ආදායමෙන් යම් කොටසක් ඒගොල්ලන්ට ගෙවන්න අපි බැඳී සිටිනවා. හරිද? මේක ටිකක් ලොකු කතාවක්. හරි කොටසල් දාම කියන්නේ ලොකු කතාවක්. ඉගෙන ගන්න ඕන විෂයක්. හරි. අපි ඉතින් ඕලෙල් මට්ටමට කතා කරන්නේ ඉතා පොඩි කොටසක් විතරයි. කොටස් මිලදී ගන්නවා, කොටස් විකුණනවා, කොටස් වලින් ලාභාංශයක් එනවා. හරි. ඊට අමතරව ප්‍රාර්ථනා ලාභයක් එනවා එච්චරයි. ඉතින් එහාට මේක ගොඩක් දුරට ඉගෙන ගන්න තියෙන ලොකු විෂයක් වෙනවා මේක. හරි. ඕගොල්ලෝ මම හිතන්නේ කොමර්ස් කරන කට්ටිය කොටස් වෙලඳාම ගැන, කොටස් වෙලඳවල ගැන මම හිතන්නේ පොඩ්ඩක් කොමර්ස් වලදීත් කරනවද කොහෙද? ඔව් නේද? ඔව් ඒක තමයි ලාභය. ඒ කියන්නේ කොටසක් සඳහා අපිට ගෙවන පොලිය වගේ දේ තමයි ලාභාංශය කියන්නේ. ලාභයෙන් අංශයක්. ලාභාංශය කියන්නේ ඒක. ලාභයෙන් යම් කිසි කොටසක්. සමාගම ලබන ලාභයෙන් කොටසක් අපිටත් ගෙවනවා. ඒක තමයි ලාභාංශය කියන්නේ. හරිද? හරි. එහෙනම් අදට වැඩේ මම නවත්තන්නම්. හරි. ඕගොල්ලෝ කරලා තියන්න. මෙන්න මේ කොටස් ටික මේ පාඩමේ යටතේ. හැබැයි අද හෙටම කරන්න 10.1 දෙවෙනි ගාන කරන්න තුන්වෙනි ගාන කරන්න. හරිද? අපි 4 5 කරානේ. ඔව්. දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි. ඊට අමතරව 10.2 පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, හතරවෙනි ගාන, පස්වෙනි ගාන. 10.2 ඊළඟ අභ්‍යාසයේ ඔය තියෙන ප්‍රාර්ථනා ලාභ හොයාගන්න එකේ හරි පස්වෙනි ගාන දක්වා කරන්න 10.2. 10.1 දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි. හරිද? ඔළුවට ගියාද මතක තියෙනවද දැන්? ලියා ගන්න කරුණාකර 10.1 2 3 කරන්න. 10.2 1 2 3 4 5 කරන්න. හරි කොටස් වල දාම පිළිබඳව. අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මේ ටික සාකච්ඡා කරලා අවසන් වුණාන් පස්සේ සම්භාවිතාව කොටස ලබන සතියේ පාඩම විදිහට පටන් ගන්න. හරි. හෙට දවස තුල අංක 27 පේපර් එක සාකච්ඡා කරනවා. මම හිතනවා මේ වෙද්දි කරලා ඇති කියලා. ඒකේ එක තැනක අර සංඛ්‍යාන ගැටලු FD ගානේ මට මතක නැහැ මම ගෲප් එකට දැම්මද කියලා. ඒකේ තියෙනවා 2015 වර්ෂයේ කියලා ගාන ආරම්භයේදී ඒක වෙනස් කරගන්න 2019 කියලා. මම හිතන්නේ මම කිව්වද මන් දන්නේ නැහැ. කිව්වද මන් මතක නැහැ මට. 15 කියන එක 2019 කියලා හදාගන්න. හෙට සාකච්ඡා කරන්න තියෙන පේපර් එකේ. හෙට සාකච්ඡා කරන්න තියෙන පේපර් එකේ. හරි ඒකේ තියෙන්නේ 2015 කියලා මට මතක විදිහට ඒක 2019 කියලා හදාගන්න. ප්‍රශ්න අංක 4 හෝ 3. හරි ඒක කලින් කිව්වා. හරි මට මතක නැහැ දැන්. හරි එහෙමනම් අද වැඩේ අදට එහෙමනම් නතර කරමු. සුබ රාත්‍රියක් හැමෝටම. ස්තුතියි එහෙමනම් සම්බන්ධ වෙලා හිටියට. කරුණාකර අද හෙටම ඔය වැඩ ටික ඉවර කළා දාන්න. එතකොට මේ පාඩමත් සම්පූර්ණ වෙලා තියෙනවා. හරිද? ඔව් මේ වැඩ ටික අවසන් කළා දාන්න. කතා කරමු එහෙමනම් ඊළඟ දවසේ අපේ සම්භාවිතාව කොටස. හරිද? හොඳයි. එහෙනම් ස්තුතියි ඔක්කොමලට. පරිස්සමෙන් ඉන්න එහෙමනම් බුත් සරණක් කොහොමද?